වෙලාව හරියටම උදෑසන 10යි. කිව්ව විදිහටම අපි කිරිබත්ගොඩ මැක්සිකෝන් අධ්‍යාපන ආයතනයේ හැටියට දිනන දරුවන්ගේ මහගෙදර හැටියට දරුවන්ට දිනන්න අවශ්‍ය මාර්ගෝපදේශකත්වය මුලින්ම සපයන හොඳින්ම සපයන ආයතනයේ විදිහට අපි ඔබට පොරොන්දුවක් වුණා. ආදරණීය දුවේ පුතේ ඔබ වෙනුවෙන් ඔබේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින ආදරණීය දුවා දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය සංවර්ධනය කිරීමේ අරමුණින් අපි සූදානම් කරා ඔබ කොහොමද විභාගයට පෙනී සිටිය යුත්තේ සහ පාඩම් කරද්දී ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන දේ කතා බහ කරන්න විශේෂ විද්වත් දේශනයක්. ඉතින් අද දවසේ අපේ සම්පත් දායකත්වය සපයන අපේ දේශකතුමා පුතේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලේ මම ඉගෙන ගන්න කාලේ මම ශිෂ්‍යෙක් වෙලා ඉද්දී මට අභිප්‍රේරණ දේශනය කරන්න ආපු වෘත්තීය අභිප්‍රේරණ දේශකවරයෙක් ඔහු නමින් ලහිරු රත්නායක. ඉතින් අද දවසේ එතුමා සූදානම් වෙනවා ඔබට මේ සාමාන්‍ය පෙළ විභාගය ගත්තාම ලංකාවේ අධ්‍යාපන අතීතයේ දිහා බැලුවහම වැඩිම අසාධාරණයකට ලක් වෙච්ච දරු පිරිසක් වෙන මෙවර 2020 අපොස සාමාන්‍ය පෙළ ලියන දරුවෝ කොහොමද විභාගයට සූදානම් කරන්නේ? හරි අරමුණකින් අපි කොහොමද වැඩ කරන්නේ? ඔබ දන්නවා ඊයේ අපිට ප්‍රවෘත්ති අහද්දී දැනගන්නට ලැබුණා සාමාන්‍ය පෙළ විභාගය තවත් ඉදිරියට කල්යෑමක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. ඒ නිසා ඒ දේවල් වලින් අපි කොහොමද දරුවෝ හැටියට හොඳ පැත්තෙන් ඒකේ ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා හිතලා ඒ දීර්ඝ වෙන කාල සීමාව අපේ ඒ නමයට අපි අරමුණු කරගන්න කොහොමද කියන දේ අද ලහිරු රත්නායක සර් ඔබට බොහොම අගයට කියලා දේවි. පුතේ මේ ලහිරු සර් කියලා කියන්නේ හරි නිර්ව්‍යාජ මිනිසෙක්. අපි එහෙම කිව්වොත් ඔබ වැනි අහිංසක දරුවෝ වෙනුවෙන් ගම් නියම්ගම් සැරිසරලා ඒ කියන්නේ ලංකාව වටේම තියෙන දුෂ්කර පාසල් වලට ගිහිල්ලා ඒ දරුවෝ වෙනුවෙන් නොමිලේ ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ මනස සංවර්ධනය කරන්න මේ කරන මෙහෙවර අපි බොහෝ සෙයින් අගය කරනවා ගුරු පියාණනි. ඉතින් අපි බොහොම ආදරයෙන් ආරම්භ කරනවා ආදරණීය දුවේ පුතේ. දැනටමත් දරුවෝ 200කට එහා පැත්තෙන් අපිට එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අනිවාර්යෙන් මේ ප්‍රමාණය වැඩි වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඔබ මේ පැය හොඳින් ගත කරන්න හොඳින් නමනින්න ඔබේ ජීවිතේ වෙනස් කරන්න ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරන්න අද දවස බොහෝ සෙයින් විශ්වාසයි. අපිට විශ්වාසයි අද දවස බොහෝ සෙයින් ඔබට ඉවහල් වෙයි කියලා. අපි බොහොම ගෞරවයෙන් ආරම්භ කරනවා ලහිරු රත්නායක අපේ දේශකතුමාට මේ කතන්දරේ පටන් අරන් කරගෙන යන්න. පොසුදේ සාරස අදගායවෝ ඒක පොදුනේ දෙක පටන් ගන්න. අපි දන්නවා මේ පාර සාමාන්‍ය බෙහෙත් නැත්නම් මොඩල් විභාගයට ලෑස්ති වෙන නේද අපි ළමයි ටිකක් තමයි ඉස්සරහින් ඉන්නේ. ඉතින් යාන්ට මම ආමන්ත්‍රණය කරන්නේ මොකක් ගැනද විභාගයට කොහොමද මුහුණ දෙන්නේ? නැත්නම් සාර්ථකව කොහොමද පාඩම් කරන්නේ? මේ කාලයක් කොහොමද කරුණාකරණය කරගන්නේ? ඉතින් මේ සම්බන්ධව මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් මම මේ අභිප්‍රේරණ දේශීය විදියට ළමයින්ට ගොඩාක් කතා කරන්නේ මෙතෙන් හදවතට. නමුත් අද මේ පැය ආමන්ත්‍රණය මම ඔබේ කරන්නේ මෙන්න මෙහෙම. ඔයා දන්නවද අධ්‍යාපනයේ අරමුණ උතා කවදාද දවසකින් ඉඳලා තියෙනවද? මොකටද මම ඉගෙන ගන්න කියලා. අධ්‍යාපනයේ අරමුණ දැනුම කුසලතා ආකල්ප වැඩි කරගන්න. රැකියාවෙන් තුන රැකියාව සැපීම නොවේ. ඒක පසු කාලන වෙච්ච දෙයක්. අධ්‍යාපනයේ අරමුණ දැනුම කුසලතා ආකල්ප වැඩි කරගන්න. අපි කියනවා 3H කියලා. head, hand and heart. ඉතින් අද දවසේ මෙන්න මේක හදා ගන්න තමයි නැත්නම් මේ කුසලතා හදා ගන්න තමයි අපි කතා කරන්නේ. අපි පස්සේ යෝජනාවක් කරන්න මේ ආකල්ප වර්ධනය සඳහා මොකද කරගන්න නේද? අපි යෝජනා කරා වැඩසටහන අන්තිමට. දැන් මගේ පළවෙනි ප්‍රශ්නේ පුතා විභාගේ පටන් ගන්නේ කවද්ද? දැන් ඔයා සාමාන්‍ය පෙළ පෙළිසින ළමයි ටිකක්. නිකමට හිතලා තියෙනවද අපේ විභාගේ පටන් ගන්නේ කවද්ද කියලා? මම දන්නවා ඔයාලා හිතන් ඉන්න ඇති. ජනවාරි මාසේ තමයි විභාගේ පටන් ගන්න. නැත්නම් කලින් හිතන් හිටියත් දෙසැම්බර් මාසේ තමයි පටන් ගන්න කියලා. පස්සේ හිතුවා ජනවාරි තමයි පටන් ගන්න කියලා. නේද? මේකට වෙනස් උත්තර දෙනවා. දැන් ඊයේ දැනගත්තා තව චොට්ටක් ඉස්සරහට යනවා කියලා. ඔයා දන්නවද ජීවිතේ දිනන මිනිස්සු එයාලා හිතන්නේ නැහැ විභාගයට සාර්ථකව මුහුණ දෙන මිනිස්සු එයාලා හිතන්නේ නැහැ ළමයි. එහෙම නැත්නම් විභාගයට හොඳ රිසල්ට්ස් ගන්න ළමයි. එයාලා හිතන්නේ නැහැ පේපර් එක අතට හම් වෙන දවසේ විභාගේ පටන් ගන්න කියලා. ඇත්තට පුතා ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගත්තේ 10 වසර මුල. ඔයාලා ඉස්සෙල්ලාම 10 වසරේ ඉස්කෝලේ ගිය දවසේ. ඔයාලා ඉස්සෙල්ලාම මැක්සිකෝන් ආයතනයට නැත්නම් වෙනත් ආයතනයකට පන්ති ගිය දවසේ. එදා තමයි. ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගත්තේ. මම කියන්නේ සාමාන්‍ය පෙළ ඉගෙනීම නෙමෙයි විභාගේ. එදා ඉඳන් තමයි ඔයාගේ පේපර් එකට ලකුණු එකතු කරන්න පටන් ගන්නේ. දන්නවද?
ප්‍රශ්න පත්‍රයක් කියන්නේ හරියට ළමයි ස්විප් එකක් හොදලා වාසනාව උරුගා බලනවා වගේ. වාසනාව උරුගා බලන එකක් නෙවෙයි. ගොඩක් ළමයි කරන්නේ හරියට පාඩම් කරගන්න නැතුව. එකක් දෙකක් එහෙම මේ පොඩ්ඩක් පාඩම් කරගෙන ඊට පස්සේ දෙවියන්ට අල්ලස් දීලා ඒ කියන්නේ පළතු වට්ටයක් කරගෙන ගිහලා පූජා කරලා ඊට පස්සේ විභාගයට ගිහිල්ලා යන්න කලින් අනේ මම පාඩම් කරපුවේම වරේ. එහෙම කියලා හිතලා හරියට ස්විප් එකක් සූර්ල බලනවා වගේ ළමයි වාසනාව උරුගා බලනවා. මට එකක් ගන්න පුළුවන් කියලා. ඒක වැරදි. විභාගයේ ඒකක් ගන්න ඔයා ගෙදරදී. ළමයි ඉස්සෙල්ලාම පන්ති ගිහපු දවසේ ඉඳන් ඔයා එක ලකුණ එකතු කර ගන්නවා 75ට වඩා වැඩි තියාගන්න. ඊට පස්සේ පේපර් එක අතට හම්බෙන දවසේ ඔයා ගිහිල්ලා උත්තර පත්‍ර පරීක්ෂාවට පෙන්නුම් කරනවා. එයාලා බලාපොරොත්තු වෙන හැම දෙයකම උත්තර ඔයා දන්නවා කියලා. නැත්නම් 75ට වඩා ඔයා ලකුණු අරන් තියෙන කියලා. ඔන්න ඔය මානසික මට්ටමේ හදා ගන්න ඕනේ. හරිද? ළමයි විභාගයට තියෙන්න ඕනේ හොඳ ආත්ම ශක්තියක්. අපි දන්නවා සමහරට මේ ටර්ම් ටෙස්ට් වලට එහෙම යනකොට ළමයින් චුට්ටක් නේද ඔළුව දෙනවා, ඇඟ පොඩ්ඩක් රත් වෙනවා, පපු චුට්ටක් හිර වෙනවා, බඩ බුරුල් වෙනවා, වොෂ්රූම් යන්න ඕන වෙනවා නේ. ළමයි පොඩකට තියෙනවා බයක්. ඔය බයත් එක්ක අපිට විභාගයට යන්න බෑ. විභාගයට තියෙනවා හොඳම ආත්ම ශක්තියක්. හරියට මොහමඩ් අලි වගේ. ඔයාලා මොහමඩ් අලි දන්නවා? මම ඉතාලම ආස ක්‍රීඩකෙක් මොහමඩ් අලි champions of champion and actually එයා කෑගහලා කියනවා ළමයි මැච් එකට කලින් I'm gonna show you how great I am. මම ඔයාලට පෙන්නන්නම් මම කොච්චර දක්ෂද කියලා. ඒ තරම් ආත්ම ශක්තියක් කොට දෙන්නේ. එයා ප්‍රතිවාදයෙන් අහනවා උඹට බය නැද්ද මාත් එක්ක තරගට එන්න කියලා. ඒ තරම් ආත්ම ශක්තියක් එයාට තියෙනවා. එයා කියන්නේ මැච් එක දවසේදී මම කරන්න වෙන බොරුවක්. මැච් එක අනවුන්ස් කරන දවස් තමයි මම ජයග්‍රාහකයා වන්නේ. මැච් එක තියෙන දවසේදී මම ගිහිල්ලා මිනිස්සුන්ට ඒක ඔප්පු කරලා පෙන්නනවා විතරයි කියලා. ඔන්න ඔය ආත්ම ශක්තියයි ඔයාට තියෙන්න ඕනේ. ඔයාලම ඒක ගන්න ඕනේ විභාගයට යන්න කලින් කවදා තිබ්බත් ජනවාරි මාසෙ තිබ්බත් පෙබරවාරි මාසෙ තිබ්බත් ඔයාට ඒකක් හම්බ වෙන එක නියතයි. ඒක ගැනීම තහවුරු වෙන්නේ එතනදී නෙමෙයි ගෙදරදී. මෙන්න මෙතනදී. ඔයා එතෙන්ද ගිහිල්ලා ඒක ඔප්පු කරන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේම තමයි විභාගයට තියෙන්න ඕනේ පුදුම ආශාවක්. ඒකත් ගන්න ඔයාට තියෙන්න ඕනේ මහා ආශාවක්. හරිද? දැන් මේ නිකන් බලන්නකෝ. දැන් කාලයක් තිබලමයි මම මගේ වාහනේ විදිහට මම ගන්න දවසක Honda Vezel එකක් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මේ ආසාව තියෙනකොට ආදන්නවද? පාර යන හැම තිස්සෙම මම දකින්නේ Vezel විතරයි. ඒක පාර තියෙන Vezel විතරයි. වෙන වාහන තියෙනවා. ඒ කිසිම දෙයක් මට වෙන්නේ නැහැ කියනවා. පස්සේ හිතුණා වදන්න අර Toyota අලුත් වාහනයක් තමයි CHR කියලා. මේක ආවන් පස්සේ මම දැක්කා මේක තමයි හොඳම වාහනේ කියලා. ඉතින් මට ඕනේ ඒක ගන්න. දෙල්ලම Vezel මට වෙන්නේ නැහැ. පාර යන හැම තිස්සෙම මේ මොකද මට වෙන්නේ. Honda CHR විතරයි. මේ විදිහට විභාගෙට වල තියෙන ආසාවක්. ඔය හැමතිස්සම හිතන්න ඕන ළමයි. මට ඒකක් එන හැටි. ඒ නමයක් ආවන් පස්සේ ගෙදරේ මට සලකන හැටි. යාළුවෝ ඔයා දිහා බලන හැටි. පාසල ඔයාට සලකන හැටි. උපකාර පන්තිට ඇවිල්ලා ගුරුවරයාට රිසල්ට්ස් කියද්දී එයාට සලකන හැටි නේ. ඔන්න විදිහට හිතන්න ඕනේ. ඔයා දන්නවද? යටිහිත කියන්නේ මාරු බලවත් දෙයක්. ඔය හැමතිස්සම මෙහෙම සීල දකින්නකොට යටිහිත ඔයාට කොහොම හරි මේ කරන් දෙන්න පාර කපලා දෙනවා. මම ඔබට යෝජනා කරනවා මේ වැඩසටහන අවසානයේදී වෙලා තියෙනවා නම් YouTube එකට ගිහිල්ලා පුද්ගල ආකර්ෂණ නීතිය law of attraction කියලා සර්ච් කරලා බලන්න. මේ සිංහලෙන් හොඳට තියෙනවා මිනිස්සු ආස කරන දේවල් යටිහිත මිනිස්සුන්ට කොහොමද කරන් දෙන්නේ කියලා. දැන් කවුරුත් ළමෙක් ඉන්නවනම් විභාගෙට චුට්ටක්වත් ආස නැති. අනේ මම පුළුවන් විදිහට පාඩම් කරලා ලියනවා. ඒක මහලුකු දෙයක් නේ අපේ ජීවිතේ තියෙන්න වෙනවා. එහෙම කියලා හිතන එළමගේ රිසල්ට්ස් හොඳ වෙන්නේ නැහැ. ඇයි? වාස කරන්නේ ආස කරන්නේ නැති කෙනෙකුට දෙයියෝ ටොකෝ නැති දේවල් දෙන්නේ නෑ උන්යි. යටිසිත මාරු බලවත් විශ්වාස කරන හැමතිස්සම හේන දකින්න ඒ වෙනුවෙන් සාධාරණ ප්‍රයත්නයක් දරන්න මේ ලෝකපාලක ධර්මානුම ඔයාට ඉතින් අනිවාර්යෙන් හම්බ වෙනවා. පුද්ගලයෙක් කැමති දෙයකට කැමති නම් ඒක ලබා ගැනීම සඳහා සාධාරණ ප්‍රයත්නයක් දරනවා නම් අනිවාර්යෙන්ම මිනිසුන්ට ඒ දේවල් හම්බ වෙනවා. පැහැදිලිද? ඊපස්සේ හොඳට බලන්න දැන් සමහර විට ඉතින් අපි මෙහෙම හිතුවට අපිට අනිත් ළමයි වගේ පාඩම් පිටින් නැහැ. අපි දක්ෂ ළමයි නෙවෙයි කියලා. ළමයි හොඳට මතක තියාගන්න ඕන. පුතා පුද්ගලයෝ මේ ලෝකෙ බෙදෙන්නේ නැහැ දක්ෂ සහ අදක්ෂ කියලා. ඒ විදිහට මේ පාඩම් කරන ළමයි බෙදෙන්නේ නැහැ ළමයි. ඉගෙන ගන්න ළමයි අපිට බෙදන්න බෑ. ඉගෙන ගන්න පුළුවන් සහ ඉගෙන ගන්න බැරි කියලා. ළමයි එහෙම බෙදෙන්නේ නැහැ. ඒක ඔයාලා විසින් කරගන්න බෙදාගන්න. ළමයි බෙදෙන්නේ නැහැ මේ ලෝකෙ. ඉගෙන ගන්න පුළුවන් සහ ඉගෙන ගන්න බෑ කියලා. ළමයි බෙදන්නේ ළමයි ඉගෙනගෙන ජීවිතේ සාර්ථක කරගන්න කැමැත්ත නොදක්වන සහ ඉගෙනගෙන ජීවිතේ සාර්ථක කරගන්න කැමැත්ත දක්වන කියලා. අනිත් ඒවා ඔක්කොම නිදහස කාරණා. මට මෙහෙම දේවල් තිබ්බේ නෑ.
මට අම්මා තාත්තා මෙහෙම දේවල් දුන්නේ නැහැ. අපේ පාසල මෙහෙම දේවල් කරේ නැහැ. අපිට පන්තිය නමස්ලා හම්බුන්නේ නැහැ. අපේ පන්තිය මෙහෙම ඒවා කරේ නැහැ. ඒ ඔක්කොම නිදහස් කරනවා. පැහැදිලිද? මම අද වාගේ මම කිව්වේ මේ හදවතට කතා කරන්නේ නැහැ. නමුත් මම එකම එක කතාවක් විතරක් ගන්න. වෙනද නම් මම අභිප්‍රේම වැඩසටහනවල තනිකර මේ දේවල්මයි කියන්නේ. නමුත් අද මම කොහොමද මෙතන කතා කරන්න කියලා. නමුත් මට එක උදාහරණයක් ගන්න දෙන්න. මිනිස්සු මෙන්න මේ වගේ කියලා. මම ඒකේ කොළඹ විශ්වවිද්‍යාලේ කරුණාකරන හමුලි පිටේ. ඒතර මම ඉන්න කාලේ ළමයි අපේ බෙච් එකේ හිටිය 400ක්. ඉතින් මේ බෙච් එකේ 400 ළමයි කොළඹ විශ්වවිද්‍යාලේ Faculty of Management and Finance වල මේ ඔක්කොම කොළඹ ළමයි නෙමෙයි. භාගයට වඩා ඉන්නේ ලංකාව ඉතාම දුෂ්කර පැතිරෙන ළමයි. හෙන කට්ටක් කාලා නොකා නොබී සමහරට රස්සාවල් කරලා ක්ලාසස් ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා එක්සෑම් පාස් වෙලා අපේ ෆැකල්ටි ඩාපයි. ඔන්න බලන්න මේ මගේ ඉතාම හොඳ යාළුවෙක්. ඔහු කියනවා මගේ තාත්තා දේශපාලනය කරපු වරදට හමුදාවේ තාත්තා වල්ල ගන්නවා. එතකොට මට වයස අවුරුදු 3යි. තාත්තත් එක තමයි 6 දෙනෙක් අල්ල ගන්නවා. තාත්තා හමුදාවේ හිටපු කෙනෙක්. තාත්තා උමාරි බලනවා. වරන් ඇතුළේ කියනවා අදට ජීවිතුන් අතර ජීවිත කාලෙකම දෙපාරක් දැකලා තියෙනවා. හැබැයි මාත් එක්ක කතා නැහැ කියලා. ඒ කේන්තියට මගේ අම්මම ගිනි තියලා මරනවා. මගේ අයියයි ජීප් එකේ රෝදෙට ඔන්න මෙන්න තියද්දි අපි එයාගේ ළමයි කියලා බොරුවක් කියලා බේර ගන්නවා. ගෙවල් ළඟ ගැහණු කෙනෙක්. අපිව හදාගන්න තාත්තගේ පැත්තෙන් ප්‍රතික්ෂේපෙදී අපිව මඩමකට දාන්න තීරණය කරනවා. ඒ වෙලාවේ මගේ අම්මගේ තාත්තා මෙලිහත් වෙලා අපිව හදාගන්න ගන්නවා. අපිට කන්න කොහොම හරි සිය දුන්නා. සියකලේ මේසන් වැඩ අපිට සතුටු තිබුණේ නැහැ සෙරපු තාලම ඉස්කෝලේ. මට සෞඛ්‍යයට ලකුණු බිඳුවයි. අපිට ලස්සනට ඉන්න කියා දෙන්න කවුරුත් උදව් කරන්න හිටියේ නැහැ. ඒක සූට් එකයි දවස් 5ටම. ඒත් මම 6 වසරේදී මගේ අනාගතයේ එක ගුරුවරයෙක් දකිනවා. මට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. එයාගේ පුතාගේ ඇඳුම් මට ගෙනත් දුන්නා. මම ට්‍රැක් එකකට දාලා මගේ මොරාල් හැදුවා. ගමනක් යන්න කියලා දුන්නා. කන්න නැතත් ඉගෙන ගනින් කියලා කිව්වා. ඉස්කෝලේ ඉන්ටර්වල් එකට බෙල් එක ගහපුවම මම ඉස්සර ගිහලා දුවලගෙන් හැංගෙනවා. මොකද කෑම නැහැ කියලා දැනගත්තොත් පන්ති ඔක්කොම ටික දාලා එවනවා කන්න. මම 8 වසරේදී සිය ලෙඩ වුණා. අපිට කන්න දෙන්න සිය ලොකු උත්සාහයක් ගත්තා. අන්තිමට සිය මාවත් දාගෙන කන්දේ විහාර ගාව සින්දු කියන්න ගියා. සිය මැට්ලින් ගහනවා මම සින්දු කියනවා. මම කොහොම හරි ඕ ලෙවල් කරා. මම 11 වසරේ අන්තිම වාර විභාගේ පන්තියේ පළවෙනියා. ටික උඩට ආවා. ඕ ලෙවල් කරලා මම බේකරි කාට උදව්වට ගියා. තැටි හොදන්න. ඒ දවල් පටන් ගන්නකම් මම සල්ලි ඉතුරු කරා. දවසට පඩියේ 150යි. පැය 13ක් වැඩ. ඒ දවල් ක්ලාස් එක සල්ලි තිබෙන්නේ නැහැ. accounts අමාරු කියපු නිසා කුලී වැඩ කරලා ක්ලාස් ෆීස් හොයාගෙන ඒකට ගියා. පළවෙනි පාර ACC accounts වලට. ඒ දවල් කරපුවම ජොබ් එකකට ගියා. බෝකුන්දල direct labor. එතන රස්නේ දරා ගන්නවට මට වෙනම 3000ක් දුන්නා. පට්ට කට්ට. රිසර්ච් සහම ආයෙත් කරන්න හිතුණා. අති සල්ලි තිබුණා. econ BS free card හම්බුණා. ඊට පස්සේ උඹලව හම්බුණා කියන කැම්පස් ආවා. මෙහෙම කියපු කතාව පුතා අන්තිමට නවත්තන්න මගේ යාළුවා. අද මම මගේම ගෙයක් හදලා වාහනයක වැඩට යනවා මචං. මේ මොන සරල උදාහරණයක් දුන්නේ. මේ ලෝකේ ළමයි නැහැ කොටස් දෙකකට බෙදන්න පුළුවන් විදිහට මේ ඉගෙන ගන්න පුළුවන් සහ ඉගෙන ගන්න බෑ කියලා. මට මේ දේවල් තිබ්බේ නැහැ. අපිට මෙහෙම දැක්මක් තිබ්බේ නැහැ. අපිට මෙහෙම භෞතික සම්පත් තිබ්බේ නැහැ කියලා. එහෙම ඔයාලට චෝදනා කරන්න අවස්ථාවක් නැහැ. ලෝකේ ළමයි බෙදෙන්නේ කොටස් දෙකකට ඉගෙනගෙන ජීවිතේ සාර්ථක කරගන්න කැමැත්ත දක්වන සහ ඉගෙනගෙන ජීවිතේ සාර්ථක කරගන්න කැමැත්ත දක්වන. මම කැමැති පැත්තත් උරගන්න. අනිත් සියලු දේවල් නිදහසට කාරණා. පැහැදිලිද? right. ඊට පස්සේ ළමයි ඔයා හොඳට මතක තියාගන්න ගොඩාක් ළමයි හිතනවා මේ මාන ට්‍රෙස් එකක් මට තියෙනවා කියලා. ආතතිය තියෙනවා කියලා. ගොඩක් අය තියෙනවා නේද? පුදුම ට්‍රෙස් එකකින් ඉන්නේ. මේ ට්‍රෙස් එක තියෙන්නේ මූණ මේ පැත්තේ ඕම හරි බර වෙලා වගේ හැමතිස්සම මම මෙහෙම මිරිකනවා. තේබුණා. රත් වෙලා ඔළුව නේද ඇඟ හරි අමාරුයි. මේ ට්‍රෙස් එක නිසා. නිකන් හිතලා තියෙනවද ඔයාලට? ඇයි මෙහෙම ට්‍රෙස් එක හැදෙන්නේ කියලා. මේ ට්‍රෙස් එකත් එක්ක ඇත්තටම පාඩම් කරන්න බෑ. පාඩම් කරන්න හරි අමාරුයි. නේ හැමතිස්සම නිදා ගන්න හිතෙනවා. ඒ විවිධ විදිහට සමහරට මේ ස්ට්‍රෙස් එක බලපානවා. සමහරට ගෑස්ට්‍රයිටිස් එනවා මේ ස්ට්‍රෙස් එක නිසා. පැහැදිලි? එතකොට නිකමට හිතලා තියෙනවද ඇයි මට මේ ස්ට්‍රෙස් එක හැදෙන්නේ කියලා? ස්ට්‍රෙස් එක හැදෙන්නේ පුතා වැඩ කරන නිසා නෙමෙයි, පාඩම් කරන නිසා නෙමෙයි, කරන්න තියෙන පාඩම් ගැන හිතන නිසා. දැන් ඔය ස්ට්‍රෙස් එක හැදෙන ගොඩාක් අයට මම යෝජනාවක් කරනවා. මම යෝජනා කරනවා මෙහෙම කරන්න කියලා. හරි? දැන් ඔයාලගේ මේ ගන්න කොලයක් දැන් මම කියන්නේ මිනිස්සු ස්ට්‍රෙස් එක හැදෙන්නේ වැඩ කරන නිසා නෙමෙයි කරන්න තියෙන වැඩ ගැන හිතන නිසා කියලා. මේ කොලයක් අරගෙන ඔයා හිතන්න මෙන්න මේ සතිය පුරාවටම ඔයාට වෙයි කියලා හිතන නරක දේවල් ඔක්කොම මේ කොලේ ලියන්න. ඔයතර මේ මට ඒ කාලේ මගේ උපකාර උපන්ති කෝටේ මට වැඩ කරගන්න බැරුව මට බණි. මෙන්න මේ පාඩම මට කරගන්න බැරි වෙයි. මේ ටෙස්ට් එකට ලකුණු 75 වඩා මට ගන්න බැරි වෙයි. ඔක්කොම ලියන්න.
සතිය අවසානයේදී බලන්න පුතා ඇත්තටම ඔයා හිතුවේ කියන්නේ සතිය මුල ඔයාට කරගන්න බැරි වෙයි. ඔයාට මෙහෙම වෙයි කියලා හිතපු දේවල් කොච්චරක් වෙලා තියෙනවද කියලා. සමහරට වල වුණා 10ක්. ඒ 10 එකක්වත් තිබිලා නැහැ. සමහරට වෙලා තියෙන එකම එක දෙයයි. ඒකත් හිතපු තරම් නරකට නෙමෙයි. පැහැදිලිද? එතකොට ඔයා කිසිම තේරුමක් නැතුව කිසිම දවසක වෙච්ච නැති දෙයකට වෙන්නේ නැති දෙයකට මුළු සතිය පුරාම මාර ප්‍රෙස් එකේ ඉඳලා තියෙනවා. සමහරට මෙතන ගොඩාක් ළමයි නේද? මම මේ සබ්ජෙක්ට් එකට මෙහෙම ලකුණු ගන්න බැරි වේද කියලා මේ වෙනකොටත් ස්ට්‍රෙස් එකේ ඇති. කිසිම තේරුමක් නැති වැඩක්. ඒ නිසා හොඳ ළමයා වගේ ස්ට්‍රෙස්ෆුල් ජීවිතයක් ස්ට්‍රෙස්ෆුල් මේ පාඩම් පරිසරයක් හදාගන්න එපා. මම උඩ විචාර කරනවා. ඔයාගේ මේ මොහොතේ ඇති සමහරට මේසේ උඩ ළමයි ටියුට්ස් එන ගොඩක්. සමහරට ඉස්සරහා බිත්තියේ ගහලා ඇති ළමයි වෙන සූත්‍ර ගොඩාක් ඔක්කොම අයින් කරනවා. ඔයාට ඕන ඉස්සරහා මේසේ හොඳ ළමයා වගේ එක්ක ඔයාගේ බුදුහාමුදුරන්ගේ පින්තූරය නැත්නම් බොහොම සරල පැහැදිලි පරිසරයක ලස්සන පින්තූරය නැත්නම් ඔයාගේ අම්මා තාත්තා හරි නැත්නම් ජේසුතුමා හරි ඔයා අදහන ආගම්තුමා හරි දෙයක් එක දෙයක් විතර තියාගන්න. හරිද? පාඩම් කරන තියෙන ටියුට්ස් ඔක්කොම ටික අයින් කරලා දාන්න. නැත්නම් ඔයා හැමතිස්සෙම පාඩම් කරලා කියන හැමතිස්සෙම පේන්නේ තව පාඩම් කරලා තියෙන ටියුට්ස්. සමහරට ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක ඔක්කොම මේසෙන් අයින් කරගන්න. මේසෙ තියෙන්න ඕනේ ඔයා මේ මොහොතේ ඔයාගේ අතේ තියෙන පාඩම් කරන එක විතරයි. පැහැදිලිද? ඒක පාඩම් කරලා ඉවර වෙලා ඒක ඉතින් පැත්තකින්. ඊට පස්සේ ගන්න තව එකක්. මෙන්න මේ විදිහට කරුණා කරලා ආතතිය නැති කරගන්න. ආතතිය එක අපිට ඉස්සරහට යන්න ගොඩක් අමාරුයි. ඊට පස්සේ ළමයි කියනවා මේ සමහර ළමයි කියනවානේ සර් මේ ළමයි කියන දේවල් නෑ. පාඩම් කරන්න ඕනේ තමයි උදේට හැරෙන්න පුදුම තරම් උත්සාහයක් දරනවා. හැමදාම උත්සාහ කරන උදේ 4ට හැරෙන්න ගෙස්ස මාර වෙන්නේ. 6ට කලින් හැරෙන්නෙම නෑ කියලා කියනවා. සමහර කෙනා සර් පාඩම් කරන්න ඕනේ තමයි රෑ 10න් පස්සේ ඉඳ පොඩ උත්සාහයක් ගන්නවා. හරි කැමති එක දෙකට නම් පාඩම් කරන්න. හැබැයි වැඩේ කෙනෙක් 10න් පස්සේ එක විනාඩියක් ඉන්න බෑනේ. 10 වෙනකොට කියනවා හරිම මාරුවක්. ඉතින් ඇඳටම යන්න ඕනේ කියලා කියනවා. කියනවාද එහෙම? රයිට්. තමයි නිකන් හිතන්නකෝ කොහොමද නෑදෑයෝ කට්ටියක් ගෙදරට ආපු දවසක මහා රෑ වෙනකන් 12 වෙනකන් ඒකට ඉන්නවා ගෙදර පාටියක් 10න් පස්සේ නිදිමත දෙනවද හොඳ ලස්සන ෆිල්ම් එකක් යනවා ටීවී එකේ හරිද දැන් 10න් පස්සේ මේක යනවා 12 වෙනකන් යනවා හරිද ඊට පස්සේ 10න් පස්සේ වලට ඉන්නවම විද මේ දවස්වල මැච් යනවා නේද අන්තිම මැච් එක ඉවරනකොට තමයි 12 කාලේ ඉවර වෙනවා නේද රයිට් සමහර මෙතන වන්දනවා ෆිල්ම් එක මැච් බලනවානේ හරිද එතකොට 10න් පස්සේ වලට ඉන්නවම විද ඒතකොට ඒක තනිකර බොරුවක් නේ ඔකට කියන්නේ මනෝ විවිධිතේ මයින්ඩ්සෙට්. ඔකට ප්‍රබලව රැවටෙන්න දන්න එපා. දැන් සමහර කියනවානේ 5ට කලින් 6ට කලින් හැරෙන්න බෑ කියලා. සමහරට 5ට කලින් හැරෙන්න බෑනේ. නිකන් මතක් කරගන්න ට්‍රිප් එකක් යන දවසක්. ඉස්කෝලේ ට්‍රිප් එක යන දවස. 3ට නැගිටලා 4ට ගෙදරින් පිටත් වෙලා 5 වෙනකොට ඉස්කෝලේ. එතකොට ළමයි 5ට කලින් හැරෙන්න බෑ කියන එක බොරුවක් නේ. ඔකට කියන්නේ මොකද්ද? මනෝ විවිධිතේ මයින්ඩ්සෙට්. කරුණා කරලා ඔකට රැවටෙන්න හදන්න එපා. එහෙම කියලා දෙයක් නැහැ. දැන් වැඩේ කියන ළමයි හිතන්නේ ළමයි නෙගටිව් පැත්තටනේ. ඇත්තටම ළමයි පොසිටිව් ෆීලිංග්ස් වලට වඩා නෙගටිව් ෆීලිංග්ස් බලාපොරොත්තු වැඩි. ඔයා මොනවා හරි දෙයක් හිතුවොත් මට බෑ කියලා. ඇත්තටම බෑ. පැහැදිලි? රයිට්. ඊට පස්සේ තියෙන්න ඕනේ ජීවිතේ පැහැදිලි ළමයි අරුණක්. ඔයාලට තියෙන්න ඕනේ අරුණක්. මගේ රිසල්ට් එක 9A's. හොඳේ. මගේ රිසල්ට් එක 8A's 1B. මෙන්න මෙහෙම අරුණක් තියෙනකොට ඔය පාඩම් කරන කිසිම දැකම මනෝ විවිධ එහෙම එකක් නැහැ. හරිද? දැන් මගේ තියෙන ජීවිතේ ටාගට් එකක්. හරිද? හැමතිස්සෙම ළමයි මම උත්සාහ කරන්නේ හැමතිස්සෙම try කරන්නේ. ඒ ටාගට් එකට අරමුණට යන්න. දැන් ඊයේ මම 2 වෙනකම් වැඩ කරා. හරිද? 2 වෙනකම් වැඩ කරා. දැන් 6ට හැරෙන්න ඕනේ. දැන් 2ට මම නිදාගත්තේ අරුම ගන්න මිනිස්සෙක් පැය 4ක්වත් නිදා ගන්න ඕන නිසා. දැන් 12න් පස්සේ ඇත්තටම චුට්ටක් අමාරුයි. නමුත් මේ මොහොතේදී ළමයි හැමතිස්සෙම මට මතක් වෙන්නේ මගේ අරමුණ. අරමුණ මතක් වෙනකොට අර මහාසි ගතිය ළමයි කොහෙන් යනවද නැහැ. අර මනෝ විවිධ මයින්ඩ්සෙට් එක හරියට නැකලේ. එක්සත් තියාගන්න හොඳ ළමයාගේ අරමුණක් මම 9A's වලට යනවා. මම පන්තියේ බෙස්ට් රිසල්ට්ස් ගන්නවා. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකට එනවා, අයිලන්ඩ් රෑන්ක් එකට එනවා, සබ්ජෙක්ට් ප්‍රයිස් එකක් ගන්නවා. මෙහෙම අරමුණක් තියෙනකොට අර බුරු මනස්ගත ඔක්කොම හිතේ අයින් වෙලා අර මනස්ගත පුළුවන් තරම් උඩට එන්නේ ළමයි. අරමුණක් නැති නිසා. පැහැදිලිද? right. ඊට පස්සේ ළමයි කරන එකක් තමයි මේ කාලය මදි කියලා කියන්නේ. සමහර කෙනා අපිට කාලය මදි කියලා. දැන් මේ දින වෙලාව මදි කියලා කියනවා. දැන් ඔයාලා කරන්නේ මේ ඔයගොල්ලෝ වැඩි හිටියොත් කියනවා. හරිද? දැන් සමහර සෞඛ්‍ය පිරුණාන් පස්සේ සමහර වැඩි හිටියෝ එයාලා කියනවා අපිට ඉතින් දවසට පැය භාගයක් නේද? මේක වෙන් කරගන්න බැරි වුණානේ. අපි රස්සා කරා ළමයි ගැන බැලුවා, අම්මලා තාත්තලා ගැන බැලුවා. ඉතින් ඒ නිසා දවසට පැය භාගයක් මගේ සෞඛ්‍ය ගැන මට හිතන්න බැරි වුණා. හැම වෙලාවක තිබෙන්නේ. ඒ නිසා මම ලෙඩ වුණා කියලා කියනවා. සමහර වෙලාවට ළමයි රස්සා සඳහා ගම දාලා කොළඹට ඇවිල්ලා රස්සා කර කර ඉන්නවා අම්මා තාත්තා අමතක වෙනවා. හරිද? ඒක අම්මා තාත්තා නැති වුණාන් පස්සේ මල ගෙදරට ගිහිල්ලා කට්ටියට කියනවා තමන්ගේ හිත හදාගන්න නැත්නම් රවට්ටන්නයි. අපි ඉතින් රස්සා කරා ඒ ළමයි මේ ගෙන්නුවා. අපේ අම්මා තාත්තා ගැන බලන්න වෙලාවක් තිබෙන්නේ නැහැ කියලා. පැහැදිලිද?
පට්ටපල් බොරුවක්. හොඳට මතක තියාගන්න. අපි කියන්නේ there is no something like busy schedules කියලා. busy schedules කියලා දෙයක් නැහැ. all are priorities. මුල් තැන දීන් තමයි තියෙන්නේ. සමහරට ළමයි කියනවා මට පාඩම් කරන්න ගොඩක් වෙලාවක් තිබුණේ නැහැ කියලා. බොරු. පාඩම් කරගන්න සත්‍ය වශයෙන්ම ළමයි අවශ්‍යතාවක් තියෙනවා නම් ඔයාලා කොහොම හරි කාලය හදා ගන්න. පැහැදිලිද? දැන් මේ සඳහා මම ඔබට යෝජනා කරනවා ප්‍රමිතියක් හදා ගන්න කියලා. පුද්ගල ප්‍රමිතියක්. අපි පුද්ගල ප්‍රමිතිය කියලා කියන්නේ ළමයි තමන්ගේ ජීවිතේ නිර්වෘල් කර ගැනීම සඳහා ඵලදායීතාවය ඇති කර ගැනීම සඳහා හදාගන්න ප්‍රමිතිය. ඉතින් ඔය පුද්ගල ප්‍රමිතිය වලට දෙන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි ළමයි කාලසටහනක්. ඔතන මම ගමේ හිටි මීගුම් පැත්තේ ඉස්කෝලේට ගිහින් ශිෂ්‍යත්ව පාසල තමයි මම කොළඹට එන්නේ. අර තමයි පාසල ආනන්දේ. තමයි ඒ දවස්වල මම හිටියේ මේ හොස්ටල් එකේ. මමට නිකුමට කියන්නද ඒ දවස්වල 6 වසර ළමයින්ගේ හොස්ටල් ජීවිතේ මෙන්න මෙහෙමයි හැදෙන්නේ කියලා. පහට බෙල් එකට හැරෙන්නේ පහට හැමදාම. හොඳේ. ඊට පස්සේ ගිහලා මුණකට හොදගෙන 5යි කාල 5යි 20 වෙනකොට ගහන බෙල් එකට ගිහින් තේක බොනවා. ඊට පස්සේ අපි ඇඳ ගන්නවා. ඇඳගත්ත පස්සේ 6 ඉඳන් ළමයි 6:55 විතර වෙනකම් පැයක් පාඩම් කරන්න ඕනේ. 5:55ට බෙල් එක ගිහුවන් පස්සේ අපි ගිහිල්ලා පොට් ටික තියලා සපත්තු දාගෙන ඇඳගෙන යුනිෆෝම් පිටින් එනවා. 7 වෙනකොට බෙල් එක ගහනවා උදේ කෑමට. 7 ඉඳන් 7යි කාල වෙනකම් උදේ කෑම. 7යි කාලෙට බෙල් එක ගිහුවන් පස්සේ අපි යනවා ඉස්කෝලේට. ඒ විදිහටම ළමයි එකමාරට ඉස්කෝලේ ඉවර වෙනවා. 2 ඉඳන් 2යි කාල වෙනකම් දවල් කෑම. පැහැදිලිද? ඊට පස්සේ 2යි කාලෙට පස්සේ දැන් ඔන්න ස්පෝර්ට් කරන්න ග්‍රවුන්ඩ් එකට යන්න පුළුවන්. හොස්ටල් එකේ ඉන්නවා නම් අපිට 2යි කාලේ ඉඳන් 3 වෙනකම් අපි පිජාමා එකක් තියෙනවා. ඒක ඇඳගෙන පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ. ඕන නිදා ගන්න පුළුවන්. 3ට බෙල් එක ගිහුවන් පස්සේ ළමයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. පාඩම් කරන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් සෙල්ලම් කරන්න යනවා. 5ට බෙල් එක ගහනවා තේක බීලා අපිට ඇඟ හොදගෙන නේද? ලෑස්ති වෙන්න ඕනේ මල් පූජාවට යන්න. 5ට මල් පූජාවට යනවා. ඊට පස්සේ ආයෙ බෙල් එක ගිහුවන් පස්සේ ළමයි 6 ඉඳන් 8 වෙනකම් පැය දෙකක් අපි පාඩම් කරනවා. අනිවාර්යෙන් කරන්න ඕනේ. කතා බහ කරන්න බෑ. කතා බහ කරොත් පනිෂ්මන්ට් හම්බ වෙනවා. රෙපටයිල් ඉන්න හොඳට බලන්න. ඊට පස්සේ 8 ඉඳන් 8යි කාලේ වෙනකම් ආයෙ කෑම. 8යි කාලේ ඉඳන් 9 වෙනකම් ළමයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. 9ට ගහනවා බෙල් එක නිදා ගන්න ලෑස්ති වෙන්න ඕනේ. 9:10ට සෙකන්ඩ් බෙල් එක 9යි කාලෙට තර්ඩ් බෙල් එක ගිහුවන් පස්සේ කාමරේ ලයිට් දාලා දෙන්න බෑ. ලයිට් ඔෆ් වෙන්න ඕනේ. දැන් ඔයා මේනකොට ළමයි පැය 3ක් පාඩම් කරලා තියෙන්නේ. පැහැදිලිද? උදේ 6 ඉඳන් 7 වෙනකම්, හවස 6 ඉඳන් 8 වෙනකම්. හරිද? හැබැයි මේ පාඩම් කරපු වෙලාව මතී නම් ඔයාලට ආයෙ යන්න පුළුවන්. ස්ටඩි රූම් වලට. හැබැයි ගියන් පස්සේ 9 කාලෙට 10ට එන්න බෑ. ඒතන ආසන්න වශයෙන් ඉතනත් අපි පැයක් පාඩම් කරලා 10ට 10 කාලෙ තමයි ඉඳලා යන්නේ. එතකොට ආසන්න වශයෙන් දවසක පැය 4ක් පාඩම් කරලා. පැහැදිලිද? මම ඔයාලට කියන්නද මම ඒ රෝල් කරන කාලේ කරන්න. ඒක තමයි වඩා ඵලදායී. ඒ දවස් 12කදී මේක පැය භාග බලලා තිබුණා අර පැය 6ක් එක දිගට බලනකොට මේක හොඳට ග්‍රහණය කරගන්න ඕනේ. වැඩි කියන්නේ. දැන් අපිට එහෙම දවසට පැය භාගෙ කරන්න පුළුවන් කාලෙකට මේ අපි ඉන්නේ. මේ අන්තිම වෙලාව නේ. ඒක නිසා අපි එක දිගට පාඩම් කරන්න ඕනේ. හැබැයි ළමයි ගොඩාක් වෙලාවට කියන්නේ අපිට පැය 4ක් 5ක් එක දිගට පාඩම් කරන්න බෑ. චූටි ළමයි නෝන. ඒක හරි අමාරුයි කියලා. මම කියලා දෙන්නේ ළමයි චූටි ට්‍රික් එකක්. මේ ක්‍රමයක පුතා ඔයාලට පැය 4ක් නෙවෙයි. දවස් 3ක් ඉන්න පුළුවන්. එක දිගට පාඩම් කරන්න පුළුවන්. මේ අපි කරපු ක්‍රමයක්. හරිද? හිතන්න. ඔයා රෑ 8ට ඉඳ ගන්නවා මේසේ. රෑ 12ටම පාඩම් කරන්න කියලා. දැන් ළමයි 8ට ඉඳ ගන්නකොට 12ට කලින් අම්මා තාත්තා කියනවා පැය 4ක් පාඩම් කරන්න ඕනේ. එහෙම කියලා. පැය 4ක් කියද්දි ළමයි උළුරු දෙනවනේ. පැය 4ක් වම් දෙක විතර පාඩම් කරන්න කියලා. ඔයා මෙහෙම කරා. 8ට ඉඳ ගන්න පුතා. ඉඳගෙන ඔයා 8 ඉඳන් 8:50 විතරක් පාඩම් කරා. ඒ හැම පැයකම පළවෙනි විනාඩි 50 විතරයි පාඩම් කරන්නේ. ඊළඟ විනාඩි 10 වට ඉන්න පුළුවන් තිබ්බත් ඉන්න එපා වැඩක් නැහැ. පළඳයි නැහැ. එතනින් නැගලා යන්න. ගිහලා අම්මා චුට්ටක් හම්බෙන්න. තාත්තා පොඩ්ඩක් හම්බෙලා විනාඩි 10ක් විතර කතා කරලා ආයෙ 9ට ඇවිල්ලා ඉඳලා. ඊට පස්සේ ආයෙ මොකද කරන්න ඕනේ? 9 ඉඳන් 9:50 වෙනකම් පාඩම් කරා. පැහැදිලිද? 9:50 ඉඳන් ඉතුරු තව විනාඩි 10 ඉන්න පුළුවන් තිබ්බත් ඉන්න එපා. වැඩක් නැහැ. තේරුමක් නැහැ. නැගිටලා යන්න. ගිහලා තේකක් ඔය තනියෙන් හදාගන්න. නැත්නම් අම්මට කියලා තේකක් හදාගන්න. හදාගෙන ඒක බීලා ආයෙ 10ට එන්න. පැහැදිලිද? 10 ඉඳන් 10:50 විතරයි. ඊට පස්සේ ඕන සින්දුවක් අහන්න. ඊට පිටට බලන්න. විනාඩි 10 ආපහු ඔයා ඇවිල්ලා ඉන්න. මේ විදිහට පැය 4ක් නෙමෙයි, පැය 6ක්, පැය 8ක් ඕන තරම් දවස් 3ක් ඔයාලා ඉන්න. ඊළඟ එක පළදායි ඈ හැම පැයකම පළවෙනි විනාඩි 5 විතරයි පාඩම් කරන්න. පැහැදිලිද? ඊට පස්සේ සමහරට ළමයි කියන එක තමයි ළමයි. මේ පාඩම් කරාට ඔළුවේ මුකුත් නැහැ නේ කියන්නේ. පාඩම් කරාට ඔළුවේ මුකුත් නැහැ. ඒ වහිනකොට තමයි අපි දැන් නේද? කැම්පස් ගිහිල්ලා, කොහොමද ඒවල් කරලා, කැම්පස් ගිහිල්ලා, ප්‍රතිමානමාලා කරලා රොඩ් එක ඉගෙන ගත්තා. දැන් මේ මොකද මම ඔළුවේ මුකුත් එහෙම නැහැ. ඉතින් අපි පාඩම් කරපු දේවල් අපි ඉගෙනගත්ත දේවල් ළමයි ඔළුවේ නැහැ. දැන් උදාහරණයක්
පාඩම් කරන්නේ කිසි දෙයක් ඔළුවේ නැහැ. එහෙම පාඩම් කරපු දේවල් ඔයාලට තමයි තේරෙන්නේ. ඉතින් ඒකට තමයි යෝජනා කරන්නේ. පාඩම් කරන ගමන් පේපර් ලියන්න. පැහැදිලිද? පාඩම් කරලා මොකද ඔයගේ පේපර් කරා. එතකොට තමයි ඔළුව තියෙන වැඩි එළියට එන්නේ. හරිද? මේකට අපි ලස්සන කතාවක් කියනවා මේ දවසක් මේ ඉතින් මේ අද තියෙන එක්සර්සයිස් පරිසරයක් අපි දන්නවා ඒ දවසේ මේ ලංකාවට පුංචි අනුතරක් තියෙන කාලුනේ සම්බන්ධයෙන්. ඉතින් මෙහෙම කාලයකදී මේ එක වැස්සෙක් චුටි පැටියෙක් හම්බෙනවා. ඉතින් මේ ආච්චිගෙන් තමයි මේ තියෙන්නේ මේ ආච්චිගේ ගෙදර තියෙන කන්ද උඩ ඈ මේ පැටිය හැදෙන්නේ පැටියගේ මඩුව තියෙන්නේ කන්ද පාම. ඉතින් පළවෙනි දවසේ මේ වගේ අයියේ වහින නිසා ආච්චි මොකද කරන්නේ චුටි පැටිය වැරගෙන යනවා මම ගෙදරට. පහුවද උදේට ආපහු ගෙදරට ආවා. ඊළඟ දවසේ දැන් වහින නිසා ආච්චි මොකද කරන්නේ පැටිය ළඟ යනවා උදේට. ඊට පස්සේ ආපහු උදේට මොනවද ගෙදරට ආවා. දැන් මෙහෙම හැමදාම වෙනකොට ළමයි දැන් මේ වහු පැටිය චුටි පැටිය එන ලොකු වෙලා. නමුත් ආච්චිට තේරෙන්නේ නැහැ මේක. උදේට මොකද කරන්නේ? හැමදාම වැඩකට යනවා කියලා. දැන් ගමේ මිනිස්සු වල ආච්චිට පිස්සු කියලා මොකද? එන ලොකු වැස්සියක් හැමදාම රැ ඉඳලා ඉන්නේ. ඔය වගේ තමයි පාඩම් කරන්නේ. ඔය ගන්නව සාමාන්‍ය ළමයි දින 21ක් සමහර තැන්වල දින 14ක් කියලා සමහර තැන්වල 21ක්. එක දිනටම මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්නාම ඒක වගේ පුත්තකවලට වෙනවා. අර දැන් ගන්නව හැමදාම රැ 8 ඉඳන් 12 වෙනකම් ඔයා පාඩම් කරලා පටන් ගන්නවා. මුලින්ම වෙනවා. ඒ වගේම ඔයා දන්නවද තමයි මේ පස්වතාවක් මොනවා හරි දෙයක් හොඳට පාඩම් කරනකොට ඒක තමන්ගේ නෝට් එකක් වරපත් වෙනවා කියලා. දැන් සමහරට අපේ සමිත් සර් එහෙම ඔයාලා තමයි නෝට්ස් දීලා තියෙන්නේ. එතන මුල් පාරේ නෝට් එක බලද්දී නෝට් එක තමන්ගේ නෙමෙයි වගේ නිකන් සමිත් සර්ගේ නෝට් එකක් වගේ. මේක හරි අමුතුයි. ඒ පළවෙනි පාර පාඩම් කරලා තියෙන්නේ. ඒක තමයි ආයෙ පාඩම් කරනවා. තුන්වෙනි පාර පාඩම් කරනවා. හතරවෙනි පාඩම් කරන්න ඕනේ. පස්වෙනි වාර පාඩම් කරන් පස්සේ මේ නෝට් එක තවදුරටත් සමිත් සර්ගේ නෙමෙයි නෝට් එක ඔයාගේ. ඒක හොඳට මතක තියාගන්න. විශේෂයෙන් තියෙන්නේ එහෙම පස්වතාවක් පාඩම් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ නෝට් එක තමන්ගේම නෝට් එකක් බවට පත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට 10 වසර මුල ටර්ම් ටෙස්ට් එකේ පාඩම් කරපු දේවල් ඔයාලා සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකත් පාඩම් කරනවා. තුන්වෙනි එකටත් පාඩම් කරනවා. 11 වසරේ ෆස්ට් එකටත් සෙකන්ඩ් එකටත් තර්ඩ් එකටත් පාඩම් කරනවා. ඕ ලෙවල් එකටත් පාඩම් කරනවා. උදාහරණයක් උත්සව දුන්නා කියලා ඇයි? ඔයා හරියට ඒවා පස්වතාවක් පාඩම් කරලා තියෙනවා. එතකොට මේ නෝට් එක තමන්ගේම නෝට් එකක් බවට පත් වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ තමයි මම ඔයාලට මේ පාඩම් කිරීම සම්බන්ධයෙන් වටිනාම දේ කියලා දෙන්නේ. දැන් සමිත සර් ළමයි ඔයාලට මොනවා හරි උගන්වන්න. හිතන්නකෝ නෑ සමිත සර් පැත්තේ තියන ගණන්නේ. අපි ගමු මොනවා හරි සිංහල හරි විද්‍යාව හරි මොනවා හරි තියරි එකක් ගමු. එතකොට සර් ළමයි ඔයාලට කියනකොට ඔයා පන්ති මුදලට අහගෙන ඉන්නවා. ඔයා දන්නවද? ග්‍රහණය කර ගැනීම හැකියාව, ධාරණය කර ගැනීම හැකියාව 10යි. ඉතින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ශිෂ්‍යයා මත පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රමයක්. හරිද? හැබැයි උපකාර පන්ති ගුරුවරු තරඟකාරීත්ව නිසා ශිෂ්‍යයන්ට මොකද හොයන්න දෙන්නේ නැහැ. සර්ලම හොයලා ෂෝට් නෝට් ගහලා ඔක්කොම කරලා දෙනවා. ඒ තරඟකාරීත්වෙට මුළු දිව සඳහා. නමුත් ඔයාලා හොඳට මතක තියාගන්න. ඉතින් ඉස්කෝලේ කියනවා දෙනවා නේද මාරේ වැඩක් ළමයි ගෙදර ගිහලා කරන්න කියලා. තොරතුරු හොයාගෙන ඉන්න කියලා සමහර ටීචර් පාඩම පටන් ගන්න කලින්ම ඔයාලට දෙනවා මෙන්න මේක හොයන් ඉන්න කියලා. ඒක තමයි හොඳම ක්‍රමය දන්නවා. ඊට වඩා හොඳ ක්‍රමය. එහෙම ග්‍රහණය කර ගැනීම 40ක් කියලා නේද ගණන් බලලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මොනවා හරි දත්ත data එහෙම නැත්නම් තොරතුරු ඔයාම හොයනකොට නේද 40ක් ඒක ඔයා ග්‍රහණය කරගන්න. මම මට කියලා දෙන්නද? ග්‍රහණය කරගන්න තියෙන හොඳම ක්‍රමය 100ක් ග්‍රහණය කරගන්න ක්‍රමයක් නැහැ. 90ක් විතර. වෙන කෙනෙකුට පාඩමක් උගන්වන්න. ඔයාට හොඳට පුළුවන් පාඩමක් ළමයි. පුළුවන් නම් පාඩමක් බැරි කෙනෙක්ට කියලා දෙන්න. ඒ විදිහට මේ පාඩම ඔයාට 90ක් ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ වෙලාවේදී අපි පන්තියන්නේ නැහැ සමහරට ඔන්ලයින් එක නැති නිසා පාඩමක් කියලා දෙන්න කෙනෙක් නැතුව ඇති. හැබැයි පාඩම් කරද්දී පුතා ඔයා පාඩම් කරන්න ඕනේ මම මේ පාඩම වෙන කෙනෙක්ට කියලා දෙනවා නම් මට දැන් පුළුවන්ද මේක කියලා දෙන්න. එහෙමයි පාඩම් කරන්න ඕනේ. හැමතිස්සෙම පාඩම් කරන්න මේ කඩපාඩම් කරලා ක්‍රෑමින් කියලා ක්‍රෑමින් වැඩක් නැහැ. ඔයාලා 3 days බලලා දෙනවා චතුර්ථ මොකක්ද මේ කියලා නේද ක්‍රෑමින් කරලා සරලව ලස්සන උදාහරණයක්. හරිද? රයිට්. ළමයි ක්‍රෑම් කරනවා වෙනුවට ගිරව වගේ අපි කියන්නේ කැම්පස් මේ ගිරව දානවා කියන්නේ. ගිරව හිතලා දෙයක් කියන්නේ නැහැනේ. එයාට කියන දේ මේ අනිත් පැත්ත කියනවා. ගිරව දානවා වෙනුවට මම ඔබට යෝජනා කරනවා පාඩම් කරන්න වෙන කෙනෙක්ට මම මේ දේ කියලා දෙන්නයි මම මේක බලන්න කියලා. ඒතකොට ඔයා ඕනකොට මේක හොඳට ග්‍රහණය වෙනවා. ඒ ප්‍රමාණය 90ක්. පුළුවන් නම් කෙනෙක් ඔයාලට කියලා දෙන්න. ඉතාලම හොඳයි. නැත්නම් වෙන කෙනෙක්ට කියලා දෙන විදිහට එහෙම කියලා දෙන්න ඕනේ කියලා හිතන් බලන්න. ඊට පස්සේ මේ දේ නිර්වුල්ව පටවචනෙන් එළියට දාන්න උත්සාහ කරන්න. ඔබ ඉතාලම හොඳට නිර්වුල්ව මොනාරි දෙයක් මොනාරි සංකල්පයක් මොනාරි නිර්වචනයක් ඔයාගේ කටවචනෙන් එළියට දාගන්න බෑ කියලා කියන්නේ ඔයා හරියට ඒක ග්‍රහණය කරගෙන යන්න.
ඔයාගේ මොලේ හොඳට ග්‍රහණය කරගෙන තියෙනවා නම් මේක නිර්වුල්ව හරිම ලස්සනට පැහැදිලිව කියන්නේ නැතුව එක දිගට කියන්න බැන්න පුළුවන් නම් පුතා අන්න හරියට ඒක මොලේ ග්‍රහණය කරනවා. බය වෙන්න එපා ඒක. පැහැදිලිද? ඔන්න ඔක තමයි අද දවසේ මම හිතුවා වැදගත්ම දේ. හැමතිස්සෙම පාඩම් කරන්න වෙන කෙනෙකුට මේ පාඩම කියලා දෙන්න තියෙනවා කියලා හිතන්න. හරිද? ඊට පස්සේ මම කියලා දෙනවා මේ තව පුංචි ක්‍රමයක්. අන්තිම පේපර්ස් පහේ රහස. දැන් අපි මේ අධ්‍යාපන ක්‍රමය අනුව ළමයි ගොඩාක් කරන්නේ මොකක්ද දන්නවද? ඉස්සෙල්ලා ළමයි ටීචර් උගන්වන දේ හොඳට පාඩම් කරනවා. පාඩම් කළා ඊට පස්සේ බලනවා පේපරේ එක දැන් මම උත්තර ලියන්න පුළුවන්. මම දන්නවා සමහර ගොඩාක් ළමයි මේ වෙනකොටත් මේ ළඟකදී වෙනකන් O level pass papers අරන් කරන්න නැති වෙන්නේ. මේ අන්තිම මොහොතේ තමයි O level pass papers කරන්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකක් ළමයි පාඩම් කළා විභාග ලැබුණාන් පස්සේ O level ලැබුණාන් පස්සේ pass papers අරන් මොකද උත්තර ලියන්න පුළුවන් කියලා. මේ ක්‍රමය වැරදි පුතා. ඔයා මේ O level වලට තරම් නෙමෙයි A level වලට තරම් නෙමෙයි අදින් පස්සේ ඔයාට මුහුණ දෙන්න වෙන හැම විභාග ක්‍රමයකදීම ඔයා ඉස්සෙල්ලම බලන්න පේපර් එක. දැන් සමහරට වට හිතේ ඉතින් ඉස්සෙල්ලම පේපර් එක බලුවට වැඩක් නැහැ. ඈ උත්තර ලියා ගන්න කිසිදෙයක් දන්නේ නැහැ කියලා. කමක් නැහැ. ඉස්සෙල්ලම පේපරේ බලන්න. මම කියන අන්තිම අවුරුදු 5ේම පේපර්ස් ගන්න. ඒක තමයි අවබෝධය එන්නේ. ඒක බලන්න අන්තිම අවුරුදු 5ේ පේපර්ස් එකේ ප්‍රශ්න කොහොමද අහලා තියෙන්නේ? ලකුණු කොහොමද දීලා තියෙන්නේ? මෙන්න මේක හොඳට ග්‍රහණය කරගන්න. මේක හොඳට බලන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට අවබෝධ වෙන්නේ ප්‍රශ්න අහන්නේ කොහොමද? සමහර පාඩම් වලින් වැඩිපුර අහනවා. සමහර පාඩම් වලින් අඩුවෙන් අහලා තියෙනවා. මේවට උත්තර ලියන්න ඕනේ. දැන් සමහරට ළමයි නිකන් හිතන්න හොඳලා මේ වගේ අපි දැන් ওই විද්‍යාව ඉගෙන ගන්නවා කියලා ඇත්තටම පුතා ඔය විද්‍යාව නෙමෙයි ඉගෙන ගන්න. අපි ඇත්තටම ඉගෙන ගන්න විද්‍යාව පේපර් එකට උත්තර ලියන එකනේ. අපි ඇත්තටම මැත්ස් ඉගෙන ගන්නවා කියලා ළමයි. අපි මැත්ස් ඉගෙන ගන්න බෑ ඔය මේ සතියේට සමිත දෙක කරන විනාඩි 120. නැත්නම් පැය දෙකේ. හරිද? අපි ඉගෙන ගන්න ඇත්තටම සාමාන්‍ය පෙළ මැත්ස් පේපර් එකට උත්තර කොහොමද ලියන්න ඕන කියලා. පැහැදිලිද? අපි 75ට ලකුණු ගන්න ඕනේ. ඒක නිසා ඉස්සෙල්ලා පේපරේ අධ්‍යයනය කරා ඊට පස්සේ පාඩම් කරන්න. පාඩම් කරලා ඉවරලා දැන් බලන්න පේපරේට උත්තර ලියන්න පුළුවන්ද කියලා. ඕක තමයි ළමයි පේපර් ලියන්නේ. ඕක මහ ලොකු දෙයක් නෑ. හරිද? වෙන කෙනෙක්ට කියන විදිහට වෙන කෙනෙක්ට පාඩම් කරන්න කියලා විදිහට හොඳට පාඩම් කරන්න. ඊට පස්සේ ඉස්සෙල්ලාම පේපර්ස් ටික ගන්න. පේපර්ස් ටික බලලා ඊට පස්සේ පාඩම් කරලා පේපර්ස් උත්තර ලියන්න. අඩුම ගානේ අවුරුදු 5ක්. අවුරුදු 10 කරන්න පුළුවන් තාම හොඳයි. ඔය පේපර් එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ අලුතින් පේපර් එකක් හැදෙන්නේ හරිද ළමයි? ඊට කලින් අවුරුදු 5 පේපර්ස් වලින් 50ක් අරගෙන. සාමාන්‍යයෙන් අලුතින් පේපර් එකක් හැදෙන්නේ පේපරේ ළමයි ගියවුරුද්ද උඩ ආත්පසින් වෙනස් වෙන්නේ නැහැ. එහෙම පිටිම කන පිට හැරනවා වෙනස් වෙන්නේ නැහැ. අලුතින් පේපර් එකක් හැදෙනකොට ඊට අවුරුදු 5ක පේපර්ස් වලින් 50ක් ගන්නවා. ඒ විදිහට තමයි ස්ට්‍රක්චර් හැදෙන්නේ කොහෙද? ඉතින් ඔයාලට මේකනේ අවබෝධ කරගන්න තියෙන්නේ. හරිම සරලයි. හරිද? ඒකක් ගන්න ඕනේ නම් ඔයාලට හරිද? ඕම ඔය ක්‍රමයට අනුගමනය කරන්න අනිවාර්යෙන් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් ගොඩාක් අය හිතන්නේ නැහැ ළමයි දැන් සමහර ගොඩාක් හිතන්නේ මම ලිදිමලාගෙන පාඩම් කරොත් මම පාස් පේපර්ස් කරොත් මෙතෙන් යන්න පුළුවන් කෙනෙක් තමයි දැන් නමුත් කිසිම කෙනෙක් සමහරට හිතන්නේ නැහැ දැන් අපේ භෞතික පැත්තෙන් අපිට කොහොමද මේකට උදව්වක් වෙන්න ඕන කියලා දැන් විශේෂයෙන් ආහාර හරිම වැදගත් සමහරට ළමයින්ට ගොඩාක් ස්ට්‍රෙස් එක හැදෙන්නේ ඔය නිදිමත ගතිය දෙන්න පාඩම් කරාට පාඩම් හිතින්නේ නැහැ කියලා කියන කම්මැලි ගතිය දෙන්න ඔයාගේ ආහාරට බලපන් දැන් නිතරම ඔයාලා මේ පිටි කන කෙනෙක් නම් උදේට බනිස් ගෙඩියක් කන කෙනෙක් නම් රැයට පාන් කොත්තු කන කෙනෙක් නම් මේ අවුල සෑහෙන්න ඔයාට ඇති පාඩම් කරන ගත්ත ගමන් නිදිමත දැනෙනවා ඈනුම් යනවා ඉතින් මෙහෙම කෙනෙක් නම් ඔබ මේ ආහාරට උඩාක් වෙලාවට නේද එච්චර හොඳ එකක් නොවෙන්නේ නැති දැන් මම ඔබට යෝජනා කරනවා සමබල ආහාරයක් මම යෝජනා කරන එක නෙමෙයි මේක ඇත්තටම තියෙන එකක් සමබර නෙමෙයි වේට් නෙමෙයි සමබල ආහාර වෙලා කියන්නේ මෙහෙම එකක් ඔයාගේ ප්ලේට් එක පුතා හිතන්නකෝ රවුන්ඩ් ප්ලේට් එකක් කියලා. අපි ඒක බෙදුවන් පස්සේ හතරට එක කොටසක් 4 එකක් 125 නේද? ඔයාගේ ප්ලේට් එකේ පිෂ්ඨය තියෙන්නේ 125යි. ඉතුරු 175. තව 125 ප්‍රෝටීන්. මස් කනවා නම්, මාළු කනවා නම්, මාංශ මෙහා කනවා නම් දැන් මම නිර්මාංශයි. අපිට එතකොට 125 නැද්ද? පුළුවන්. සෝයා හරි ධාන්‍ය වර්ගයක් ඒකෙන් නේද? අපිට පුළුවන් ටෝෆු වගේ දෙයකින් 125 හදා ගන්න. ඉතිරි 150 ලෝඩ්. දැන් මේක තමයි සමබල කියලා කියන්නේ. පැහැදිලිද? නමුත් අපේ තියෙන දුප්පත්කම එක්ක නේද? අපේ තියෙන මේ පුරුදු වෙච්ච කමත් එක්ක අපි පුරුදු වෙලා තියෙනවා 175ක් පිෂ්ඨේ දාගෙන. ඊටු 125 විතරක් නේද? ඒ ලොඩු දාගන්න. දැන් මම දැක්කා රජයේ ආයතනයකින්
Facebook වල ඔය සමබල ආහාර වේල ප්ලේට් එක දැම්මම පස්සේ මේක කන්න කියලා යෝජනා කරාම යටින් කමෙන්ට්ස් දාලා තියෙනවා. ඔය විදිහට කන්න නම් අපිට වෙනම රස්සාවක් කරන්න වෙයි කියලා. අපි දුක්ඛ කරා. ඉතින් අර විදිහට කාපු නිසා තමයි දැන් අපි තමයි දැන් සුද්ධ මොකද කරන්නේ කියන්නකෝ. උදේට ගන්නවා බත් කන්නේ නැහැ යාලා. උදේට පාම්පෙලි දෙකක් ගන්නවා. මේ පාම්පෙලි දෙක නිකන් ගන්න බැරි නිසා ඒකට චීස් පෙත්තා, මස් පෙත්තා, තක්කාලි පෙත්තා, සලාද පොළ පෙත්තා. මෙහෙම දාලා ඔක තමයි උදේ ආහාරය. පැහැදිලිද? අපි මොකද කරන්නේ? පාන් රාත්‍ර දෙකට කපලා ගන්නවා පාම්පෙලි දෙක. රාත්‍ර දෙකට කපලා ඊට පස්සේ මේක නිකන් ගන්න බැරි නිසා සම්බෝල චුට්ටක් ඒක මේක කනවා. ඉතින් පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ වෙන්නේ නැහැ නේ. ඒ නිසා හොඳ ළමයාගේ සමබල ආහාර වේලක් ගන්න. හරිද? අපි වගේ ළමයි කොළ පාට, කහ පාට, පළතුරු හැදෙන. කොළ පාට එළවලු හැදෙන රටවල ළමයින්ට නේද සමබල ආහාර වේලක් ගන්න බැරි විදිහට කිසිම හේතුවක් නැහැ. නමුත් වෙදේකින් අපිව කන්නේ නැහැ. කහ පාට, පළතුරු, කොළ පාට එළවලු කන්නේ නැහැ. අපි ගන්න පුළුවන් ඇමරිකාව හැදෙන තිරුණු පිටි. හරිද? ඒක නිසා දැන් මේ අන්තිම මොහොතේ කම්මැලි ගතියක් දැනෙනවා නම් ડોක්ටර් කෙනෙක්ට පෙන්නලා විටමින් B කම්ප්ලෙක්ස් එකක් ගන්න ඔබට තියෙන විටමින් B ගුණතාව පිටිම කාලා. එතන විටමින් B ගත්තාන් පස්සේ ඔයාගේ ඒ හොඳ ශක්තියක් ජවයක් ඔයාලට එනවා. තවකොට පාඩම් කරන්න පුළුවන්. විශේෂයෙන් රෑ නිින්දට යද්දී ගොඩාක්කට මේක පාඩම් කරද්දී නිදිමත ගතිය එනවා. කරුණා කරලා ડોක්ටර් කෙනෙක්ට පෙන්නලා මේ දවස්වල මම පාඩම් කරනවා මට නිදිමත එනවා. ඈනුම් යනවා කියලා මොනවා හරි මල්ටි විටමින් එකක් ගන්න. විශේෂයෙන් විටමින් B පැත්තට බර වෙච්ච එකක්. හරිද? රයිට්. ඊට පස්සේ ළමයි ඔයා දන්නවද ඒ සමහර අම්මලා ළමයිට ලොකු දැන් මේක අම්මලා හැම බලනවා නම් මේ අම්මලා තාත්තලා මේ යෝජනාවක් කරන්නේ ළමයිට ලොකු ටාගට් දෙන්න ඕනේ. ළමයිට හොඳ අරමුණක් දෙන්න ඕනේ. දැන් මගේ සමහර ඉන්නවා අපිට හම්බෙච්ච ළමයි ඒ කට්ටිය දැන් තාත්තලා ටිකක් සල්ලි දෙනවා. ඉතින් පුතාලා කියලා දෙන්නේ අනේ පුතේ ඔයාලා මේ ගොඩාක් මහන්සි වෙලා මේ ලොකුට පාඩම් කරන්න ඕනේ නැහැ නේ නිකන් නේද? පොඩ්ඩක් පාස් වෙන්න එහෙම කියලා එහෙම කියනවා. ඉතින් ළමයි මොකද කරන්නේ? ඒකට මේ පාඩම් කරලා තාත්තගේ විදිහට C එකට B එකට තමයි පාඩම් කරන්නේ. හරිද? හැබැයි ළමයි අන්තිමට S එක ගන්න බොහොම අමාරුයි. නැත්තම් ෆේල්. ඇයි? ඒක තාත්තලා දීපු පටවරක්. එහෙම එපා ළමයි. ඔයා උපරිම විදිහට පාඩම් කරන්න පුළුවන් තරම් මහන්සි වෙන්න. මේ ලද දෙයින් සතුට වීම කියන එක එන්න පට්ටපල් බොරුවක්. පැහැදිලිද? කිසිම තැනක කියලා නෑ ළමයි. පාඩම් නොකර රිසල්ට්ස් අඩුවෙන් ආවන් පස්සේ ලද දෙයින් සතුට වීම තමයි ලද දෙයින් සතුට වීම. පුංචි කතාවක් කියන්න. ඕන දවසක් ළමයි ව්‍යාපාරක උපදේශකයෙක් යනවා මුහුදේට. ගියන් පස්සේ දකින්න දීවරෙක් දරුවෙක් පැය ගාණක් සෙල්ලම් කරන මුහුදේ. දැන් මේ ව්‍යාපාරක උපදේශකයා හිතනවා මෙයා මේ ලොකු වරදක් කරන්නේ. හරනම් මේ මිලාට මාළුවට යන්න එපා. මාළුට කියලා වැඩිපුර මාළු අල්ලන්න එපා. තමන්ගේ ආදායම වැඩි කරන දරුවන්ට හොඳට ඉගෙන ගන්න පරිසර හදලා දෙන්න එපා. එහෙම කියලා හිතලා එයා කියලා දීවරට කියනවා මේ ඔයාලා මොකද්ද කරන්න විකාර වැඩේ කියලා. ඊපස්සේ දීවරට කියනවා ඇයිස මම මොකද්ද මේ කරන්නේ? මම මොකද්ද කරන්න ඕනේ කියලා. ව්‍යාපාරික උපදේශකයා කියනවා හරිද ඔයා හරිනම් මේ වෙලාවේ මාළුවට යන්න. දැන් දීවරේ කියනවා ඊට පස්සේ ඔයා වැඩිපුර මාළු වල මේ විකුණන්න ඕනේ. දීවරේ යනවා ඊට පස්සේ පුළුවන් නම් තව බෝට්ටු අරගෙන ඒව කුලියට දීලා මිනිස්සු වැඩට අරගෙන පුළුවන් තරම් ආදායම වැඩි කරලා දැන් ওই විදිහට කියන්නේ දීවරේ යනවා ඊට පස්සේ එහෙම කියනවා. ඊට පස්සේ ලොකු ගයක් හදලා ලොකු මුදලාලි කෙනෙක් වෙලා ඊට පස්සේ හවස දරුවෙක් මෙහෙම ඇවිල්ලා පැය ගානක් මොකද සෙල්ලම් කරන්න කියලා. පස්සේ දීවරයා කියනවා ඉතින් සර් මම දැන් කරන්නේ ඒකනේ කියලා. අපි පොතේ තිබ්බා අපේ ඉංග්‍රීසි අච්චු පොතේ තිබ්බා. මගේ. අර ඊට පස්සේ යකින් ගහනවා ලද දෙයින් සතුටු වෙන්න කියලා. හෙන්නම බොරුවක්. මම දන්නේ ඇයි අපේ අච්චු පොතේ කොහොම කතාවක් දෙන්නේ කියලා. ඒක හෙන වැරදි. දැන් ඕවා කියන ළමයි ඊට පස්සේ මොකද කරන්නේ? උත්සාහ නොකර පාඩම් නොකර ජීවිතේ කුංචි දේවල් හම්බුනන් පස්සේ ඒකෙන් සතුටු වෙනවා. ළමයි කිසිම ආගමක කිසිම කියවෙම කියලා නැහැ. උත්සාහ නොකර ඉතාම ප්‍රාථමික විදිහට හැසිරෙලා Tamanට හම්බෙන දේ සතුටු වෙන්න. ඔයාලම ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් තරම් මහන්සි වෙනවා. එතකොට මොකද ලද දේ සතුටු වෙන්න කියන්නේ? දැන් හිතන්න පුතා. ඔයා මේ අන්තිමට තිබ්බ ටර්ම් ටෙස්ට් එකේ පන්තියේ පළවෙනිය වෙන්න සෑහෙන ප්‍රයත්නයක් දරුවා කියලා මම උත්සාහයක් දරුවා. පැහැදිලිද? හැබැයි ඔයා උනේ තුන්වෙනිය. මේ රිසල්ට් එකට අනන්න එපා. මේ රිසල්ට් එකට චෝදනා කරන්න එපා. වේදනාවෙන් ඉන්න එපා. පැහැදිලිද? මේක ගැන ඔයා සතුටු වෙන්න. අන්න එක තමයි ලදෙන් සතුටු වෙන්නේ. මොකද ඔයා පන්තියේ පළවෙනියා වෙන්න සාධාරණ ප්‍රයත්නයක් දරලා තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා ඔයා 9As වලට ළමයි සාධාරණ ප්‍රයත්නයක් දරන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ දැන් 9As වම නැතුනොත් එහෙම 8As 1B ආවොත් 7As 2Bs ආවොත් අන්න ඒකට ළමයි ඔයා දුක් වෙන්න එපා. දුක් වෙන්න බෑ ඔයාට. මොකද ඔයා 9As වලට සාධාරණ ප්‍රයත්නයක් ගත්තු නිසා. පැහැදිලිද? දැන් සමහර අම්මලා කියනවා දුප්පත් සාමාන්‍ය පවුල් අම්මලා කියනවා අනේ පුතේ ඔයාලා මේ ලොකුවට පාඩම් කරන්න ඕනේ නැහැ.
නේද? මේ කාලා බීලා ඇදලා ඉන්න මේ පුංචි රස්සාවක් හොයාගන්න පොඩ්ඩක් ඉගෙන ගන්න. කරුණාකරලා ප්‍රකාශ කියන්න එපා. මේ පටු අරමුණු දෙන්න හදන්න එපා. සමහරට සමහර ළමයිනුත් හම්බෙලා තියෙනවා අනේ සර් මට මේ ලොකුවට පාඩම් කරලා කැම්පස් ගිහිල්ලා එම් කරන්න ඕනේ නැහැ. ඒලු චුට්ටක් ගොඩ දාගෙන කාලා බීලා ඇදලා ඉන්න මේ පුංචි රස්සාවක් තිබ්බොත් හොඳට වෙන්නේ කියලා. ළමයි එහෙම කියන මිනිස්සු හම්බෙලා තියෙනවා නම් හොඳ ළමයිව බලන්න. එහෙම කියන්නේ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න බැරි මිනිස්සුන්ට වේද? මට ජීවිතේ හම්බෙච්ච එහෙම කතා කියන හැමෝම එහෙමයි. හොඳට ඉගෙනගෙන පන්ති 1 2 3 ගිහිල්ලා 9 7 3 years තරම් කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී එකක් ගන්න පුළුවන්කම ඉගෙන ගන්න එහෙම උනන්දුව තියෙන කිසි කෙනෙක් එහෙම කියන්නේ නැහැ. එහෙම කියන වැඩි හිටියෝ ඉන්නවා ඒ ජීවිතේ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න බැරි වෙච්ච නිසා එහෙම පාඩම් කරලා නැතුව අද වෙනකොට ළමයි නේද වෙන මිනිස්සුම රවට්ටන්න තමන්ම රවට්ට ගන්නවා. මම ඉතින් මේ ලොකු රස්සාවකට කැමති උනේ නැහැ. මම එහෙම හිතලා වැඩ කරේ නැහැ. මට මේ මෙහෙම රස්සාවක් හම්බුනේ මේකට තමයි මම කැමති. බොරු සල්ලි තියෙන ජීවිතේ තේරුමක් නැහැ. බොරු ආටෝප එහෙම කියලා බොරු කියන්නේ. වෙන මිනිස්සුම රවට්ටන්නයි තමන්ම රවට්ට ගන්නයි. පැහැදිලිද? ඒ නිසා හොඳට මෙයාගේ මෙතන ඉන්න හැමෝම දවසක පෝසත් වෙන්න ඕනේ. පුතා පෝසත් වීමේ අරමුණ පෝසත් බව පෙන්නීම නෙමෙයි. දැන් ඔයාලා හැමෝම පෝසත් වෙන්න ඕනේ. දැන් පෝසත් වීමේ සැබෑ අරමුණ විදිහට අපේ රටේ මිනිස්සු හිතන්නේ මේ ලොකු ගෙයක් හදාගන්න එක, ලොකු වාහනයක් ගන්න එක, ලොකු තැන් වලින් කන එක, මේ වියදම් අධික දේවල් පාවිච්චි කරන එක. ඒක තමයි මිනිස්සු හිතන්නේ පෝසත් වීමේ අරමුණ කියලා. අනේ ඒක නෙමෙයි ළමයි පෝසත් වීමේ අරමුණ. පෝසත් වීමේ අරමුණ කියන්නේ පුතා මූල්‍ය නිදහස. කොරෝනා ඇවිල්ලා මාස 3ක් නෙමෙයි කොරෝනා ඇවිල්ලා අවුරුදු 30ක් රට වැහුවත් ඛණ්ඩ පොඩ්ඩ සල්ලි දෙනවා නම් අන්න මූල්‍ය නිදහස. අන්න පෝසත් වීමේ සැබෑ. අපි දැක්කා ඔය අරහෙම කියපු මිනිස්සු මාසපතා ළමයි ආදායම් ගත්ත මිනිස්සු හරිද අන්තිමට මොකද උනේ කියලා. නේද? අවුරුදු 30ක් දෙයක් ළමයි එක දිගට රස්සාවල් කරනවා. මාස 3ක් රට වැහුවම ඛණ්ඩ සල්ලි නැහැ. ඒතර මොකද්ද කියන්නේ මගේ මිනිස්සුගේ ජීවිතේ? මොකද්ද කියන්නේ පුංචි රස්සාවට වැදගත්? ඒ නිසා හොඳ රස්සාවකට යන්න හොඳට පෝසත් වෙන්න. මාස 3ක් නෙමෙයි අවුරුදු 3ක් නෙමෙයි දශක 3ක් මේ ලෝකේ වහලා තිබ්බත් රට වහලා තිබ්බත් කන්න බොන්න ගෙදරට ගෙන්න ගන්න සල්ලි දෙන්න තරම් පෝසත් වෙන්න. ඒක තමයි පෝසත් වීමේ සැබෑ අරමුණ. ඉතින් ඒකට යන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි හොඳට ඉගෙන ගන්න එක. පැහැදිලිද? right. ඊට පස්සේ තමන්ව රවට්ට ගන්න හදන්න එපා. ඒකට කියනවා ආත්ම වංචාව කියලා. අර ඔයාලට පුළුවන් තමයි ඔයා ගැන පුංචි පරීක්ෂණයක් කරන්න. මම මේ මොහොතේ දැන් මේක කියලා ඔයා හිත නරක කරගන්න එපා. තමන් කවුද කියලා දැනගන්න පුංචි පරීක්ෂණයක් කියලා දෙන්න. අම්මා තාත්තා ගෙදර නැති වෙලාවකදී කාත් කවුරුත් ගෙදර නැති වෙලාවකදී දැන් හිතන්නකො හෙට දවසේ අම්මයි තාත්තයි කවුරුත් නැහැ. ගෙදර සහෝදර සහෝදරි කවුරුත් නැහැ. ඔයා තනියෙන් ගෙදර ඉන්නේ. ඔයා දැන් හෙට මොකද කරන්න කියලා කල්පනා කරලා බලන්න. ඊයේ දවසේ අම්මා තාත්තයි කවුරුත් ගෙදර නැහැ. නංගි ළමයි කවුරුත් නැහැ. ඔයා විතරයි තනියෙන් උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් හිටියේ. හරිද? ඒතර මේ මොහොතේ තමන් කොහොමද ගත කළේ? මෙන්න මේක විතරක් නේ හිතට ගැනීමෙන් ඔයා කවුද මේ මොහොතේ මොනවද කරන්න කියලා. ඒක තමන් කවුද කියලා ඔයාට දැනගන්න පුළුවන්. මම කියන්නේ පැහැදිලි නේද? ඒ නිසා ඔයාට තියෙන්න ඕනේ මේ කාලය තුල ස්වයං විනයක්. ස්වයං විනය කියන්නේ පුතා කවුරු තමන් දිහා බලන් ඉන්නකොට හැසිරෙන විදිහ නෙමෙයි. ස්වයං විනය කියලා කියන්නේ කවුරු තමන් දිහා බලාගෙන නැහැ කියලා දැන තමන් හැසිරෙන විදිහ. 9 years ගත්ත ළමෙක් දිහා බැලුවම ෂා මෙයා මාර මොලයක් නේ කියලා නෙමෙයි මට හිතෙන්නේ. 3 years ගත්ත ළමෙක් දිහා බැලුවම ෂා මූ මාර කොල්ලෙක් නේ මාර කෙල්ලෙක් නේ මාර මොලයක් නේ කියලා නෙමෙයි මට හිතෙන්නේ. හොඳට ඉගෙන ගත්ත කැම්පස් එකේ හොඳ රෑන්ක් ගත්ත හොඳට පාඩම් කරපු ළමයි දිහා බැලුවම ෂා සුපිරි මොලයක් නේ කියලා නෙමෙයි මට හිතෙන්නේ. මට හිතෙන්නේ මෙයාට මාර ස්වයං විනයක් නේ තියෙන්නේ කියලා. මොකද හැමෝටම මේ මොලේ තියෙනවා. 9 years ගන්න මොලේ මෙතන ඉන්නේ හැමෝටම තියෙනවා. සමහර ළමයි ඉන්නවල බෑ තමයි. එයාට ඉගෙන ගන්න බෑ. අර කියන දේ තේරෙන්නේ නැහැ. ඇබ්නෝමල් කියලා කියන්නේ ඒ ළමයිට පොඩ්ඩක් අමාරුයි. හරිද? දැන් මෙතන මම මේ ඉස්සරහා මම මේකෙන් දෙහන් ඉන්නේ හැමෝම ළමයි. මොවල් ළමයි. ඒතර ඔයාලට සුපිරි මොලයක් තියෙනවා එනවා යන්න ගන්න. පැහැදිලිද? ඒතර ඒ ළමයා ගන්න කොල්ල කෙල්ල. ඒ තුනක් යන කැම්පස් එකේ කොල්ල කෙල්ල. ඩිග්‍රී හොඳට කරන් ක්ලාස් එකකට එක්ක එළියට කොල්ල කෙල්ල. සුපිරි මොලයක් නෙමෙයි. එයාට තිබෙන්නේ මොකද්ද? ස්වයං විනයක්. ඒ නිසා තමන්ට විනයක් තියෙන්න ඕනේ. කවුරුත් තමන් දිහා බලන් ඉන්නේ නැති කොට තමන්ගේ අරමුණු හා පරමාර්ථ වලින් කැප වෙනවා. හොඳට හැසිරෙන්න. පැහැදිලිද? ඒ නිසා තමන්ට තමන් ගැන පුළුවන් නම් කරගන්න පුළුවන් ස්වයං පරීක්ෂණයක් කරගන්න. මේ වෙනකොට පේපර් එකක් ලියලා තනියෙන් හරියට ලියලා බොරුට බලන්න නෙමෙයි. ලකුණු එක දාගෙන සර්ට පෙන්නලා මේ මොහොතේ තමන්ගේ මට්ටම දැනගන්න. ඔයා ඉන්නේ C එක නම් B එකට උත්සාහ කරන්න. ඔයා ඉන්නේ B එක නම් A එකට උත්සාහ කරන්න. පැහැදිලිද? right. ඊට පස්සේ දැන් හොඳට මතක තියාගන්න. දැන් මේ අන්තිම අපිට තමයි 10ක් කියලා තියෙන්නේ. ළමයි ඔයා දන්නවද මිනිස්සුන්ගේ බලවත්ම හතුර කවුද කියලා? පුතා මිනිස්සුන්ගේ බලවත්ම හතුර හෘද සාක්ෂි. ඒකෙම වෙන්නේ මේ නිසා. දැන් මම ඒ බන්ධනාගාර වලට කියලා තියෙනවා වැඩසටහන් කරා.
ඉතින් වන්දනාගාර වැඩසටහනකට ගියන් පස්සේ වැඩසටහන කරන කලින් අතරතුර වැඩසටහනෙන් පස්සේ ඒක රැඳවියන් එක මම චුට්ටක් කතා බහ කරනවා. එහෙම කතා බහ කරනකොට තමයි හොඳ මිනිස්සු ඉන්නවා දක්වා. ඉතාම හොඳ මිනිස්සු ඉන්නවා. දැන් එහෙම අර වෙනිකඩ බන්ධනාගාරයේ මේ තාම හොඳ කෙනෙක් ඉන්නවා. දැන් මට හිතෙනවා දවසක කවුරු හරි කෙනෙක් මගේ ජනාධිපති මෙවෙන්න ඔයාලට මගේ මොනවද වෙන්න ඕනේ කියලා මම කියනවා එතුමාව නිදහස් කරන්න කියලා. එච්චරයි. මට ඉන්න වෙන්නේ නැහැ. ඒ තරම් අවංක ඉතාම හොඳ පුද්ගලෙක්. ඉතින් වැඩේ කියන්නේ මම හොඳයි කියලා ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී සමහර මිනිස්සු වැරදි තීන්දුව ගන්නවා. ඒතකොට මෙයා මොකද වෙලා තියෙන්නේ මිත්‍රත්වයේ නිසා තරහාගේ අවස්ථාවක වැරදි තීන්දුව කරනවා. වැරදි නිසා එක්කෙනෙක් රහපතක් වෙනවා. ඒ නිසා අවුරුදු 14ක් ඉරේ. පැහැදිලිද? එතකොට දැන් මේ තාම හොඳ කෙනෙක් නමුත් අර වරද්ද කරන අවස්ථාවේදී එන ලොකු කෝපයක් එක්ක මේ වැරද්ද කරනවා. නමුත් ඊට පස්සේ වැරද්ද අවබෝධ වෙනවා. දැන් එයාගේ හෘද සාක්ෂිය එයාට එළවලු පහර ගන්නවා. මිනිහෙක්ගේ බලවත්ම හතුරවන්නේ හෘද සාක්ෂිය. ඒකෙම වෙන්නේ මිනිස්සු වැරදි වැඩ කරනකොට ළමයි ඒ මිනිස්සු එක්ක හෘද සාක්ෂිය ඉන්නවා. හැබැයි ඒ කියන්නේ හදවත හොඳටම ශක්තිමත් නැහැ. වැරදි වැඩ කරනකොට හදවත හොඳටම ශක්තිමත් නැහැ. වැරදි වැඩ කරනකොට හෘද සාක්ෂිය ඉන්නවා. හැබැයි ඔය කරන වැරදි වැඩේ සම්බන්ධයෙන් මිනිස්සුන්ට හැමදාම හදවතින් ශක්තිමත් වෙන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මිනිස්සු ඔය වැරදි වැඩේ සම්බන්ධයෙන් ඉස්සරහට හදවතින් දුර්වල වෙනවා. ඒ දුර්වල හදවතත් එක්ක පුතා හෘද සාක්ෂියක් නැහැ. පෙර කරපු වැරදි වැඩ මතක් කර හදවත එළවලුව පහර ගන්නවා. ඔබ කරා නේද මෙහෙම වැරදි වැඩක්? වටිනවද? ඔබ වගේ කෙනෙක්ට මෙහෙම වැරදි වැඩක් කරන්න කියලා. දන්නවද? ඔය බන්ධනාගාරේ ඉන්න හැම රදිවියෙක්ටම එහෙම හිතනවා. ඇයි අපි එහෙම වැරදි වැඩක් කරේ කියලා. දැන් මම ඔයාලට කියන්නේ ඔයා මේ අපරාධ කරා කියලා හිතන්නේ නෙමෙයි. දැන් ඔයාලට තියෙනවා පුතා නියම පරිසරයක්. දැන් සමහර විට සමිතිස කිව්වා නේද? ඔයාලා මේ සෑහෙන අසාධාරණ ලක්මිට පිටසක් කියලා. ඉතින් ඇත්තටම මම ඒකට කැමති නෑ. ඔයාලා මාරු chance එකක් අපිට පිටසක්. දැන් ඔයාලා ඔන්ලයින් එකේ ඉගෙන ගන්න ඕනේ. පැහැදිලිද? කාටද හම්බුනේ chance එකක්? ගෙදර ඉඳන් පන්ති යන්න නැතුව, ඉස්කෝලේ යන්න නැතුව, කිසිම දෙයක් කරන්න නැතුව මෙහෙම පාඩම් කරන්න. කිසිම කෙනෙක් තේම හම්බුන්නේ නෑ. දැන් ලංකාවේ ඉතාම දුෂ්කර කාල තිබිලා තියෙනවා. දැන් අපි ඉස්කෝලේ යන කාලේ පාඩම් කරන කාලේ බස් වල බෝම්බ පිරෙනවා. අපි ළමයි පාඩම් කරන කාලේ අම්මා තාත්තලා වැඩට යන්නේ නැහැ එක බස් එකේ. බස් දෙකක යන්නේ. ඇයි? එකම කෝච්චියේ වැඩට ගෙදර ඉන්න අම්මලා තාත්තලා ළමයි එක කෝච්චි පෙට්ටියක ඉන්නේ නැහැ. අම්මා යනවා ඉස්සරහා පෙට්ටිය තාත්තා යනවා පිටිපස්ස පෙට්ටිය. ඒක දන්නවද? බෝම්බයක් පිරුණොත් අඩුව ගන්න දරුවෙක් එක්කෙනෙක් අර ඉන්න ඕන නිසා. හරි එහෙම ලොකු කාල පහු කරා. සමහර විට තමයි සමහර කාල තිබිලා තියෙනවා. හරිද? අපි ඉතින් පුංචි කාලේ හරිද අම්මලා තාත්තලා ගෙදරට ඇවිල්ලා බලනවා පාර පිච්චෙන්නේ තමන්ගේ තරුණ පුතාද කියලා. ඊට බලනවා එහෙම කාලා තිබ්බා. ඒක කොහොමද මිනිස්සු ආවනේ. ඒක මේක මේ මහ ලොකු අසාධාරණ කාලයක් නෙමෙයි. මේක මාර chance එකක්. ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න. අර ගෙදර ඉඳන් හොඳට පාඩම් කරනවා. පැහැදිලිද? ඉතින් ඊට පස්සේ මේ අන්තිමට මේ කියන්නේ මිනිහෙක්ගේ බලවත් අහතුරකින් වල හෘද සාක්ෂි එක රැවටෙන්න හදන්න එපා. දැන් ඔයා ඒකට මිනිහ පාඩම් කරන කාලයක් තිබිලා පාඩම් කරේ නැහැනේ. මම මේකේ ප්‍රයෝජන ගත්තේ නැහැනේ කියන එක ඒ හැඟීම අනාගතයේදී ඇති වෙන්න දෙන්න එපා. ඒක සමහරට ළමයි පුංචි කාලේ ඉගෙන ගන්න කාලේ ඇති නොවෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔය ලොකු වැඩිහිටියෙක් කතා කරනකොට, ගැටවලට මුහුණ දුන්න වැඩිහිටියෙක් කතා කරනකොට, එයාලා කියන ප්‍රධාන දේ තමයි චූටි කාලේ අපිට ඉගෙන ගන්න හොඳ පරිසරයක් තිබ්බා. අපේ අම්මලා තාත්තලා අපිට ඉගෙන ගන්න හොඳ chance එකක් හදලා දුන්නා. නමුත් අපි එකකින් ප්‍රයෝජන ගත්තේ නැහැ නේකම අඩන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? නේ හෘද සාක්ෂිය එළවෙලෝ පහර ගැනීමක් තමයි වෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයකටපත් වෙන්න දෙන්න එපා. හරිද? මිනිහෙක්ගේ බලවත්ම ආශාව මොකක්ද කියලා මම ප්‍රශ්නයක් අහුවොත් මම කොහොමද ඒක උත්තරයක් දෙන්නේ? ළමයි මිනිහෙක්ගේ බලවත්ම ආශාව දැන් කිව්වම සමහර ක්ලාස් වලින් අහනකොට සමහර ළමයි කියනවා ආදරේ කියලා. හරිද? මම පුතා මිනිහෙක්ගේ බලවත්ම ආශාව ආදරේ නෙමෙයි කියලා සමහර කටකාර පොළොව කියන වෙන ලිංගිකත්වය. සෙක්ස්ද කියලා. නෑ ඒකත් නෙමෙයි. ඔය පොදු දේවල් ළමයි කාලෙත් එක්ක නැති වෙලා යනවා. දැන් ඔයාලට අපි අධ්‍යාපන ක්‍රමය තුල ලිංගිකත්වය කියලා දෙන්නේ නැති නිසා ඔයාලට ලිංගිකත්වයේ මැජික් නේද? ඒක තමයි බලවත්ම ආශාව කියලා හිතනවා. අපෝ නේ පොදු දේවල්. නේ අපි දැන් ඒකට තමයි ජීවිතේ යන්නේ. ඔය තත්ත්වත නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිතයේ බලවත්ම ආශාව තමා අගය කරවා ගැනීමේ ආශාව. දැන් පාසල් ළමයෙක් විතර ඔයාගේ ජීවිතය අගය කිරීම ළමයි ඔයා ස්පෝර්ට්ස් කරනවා නම් ඔයා ස්පෝර්ට්ස් කැප්ටන් කෙනෙක් නම් ඒ හරහා හම්බෙන්න පුළුවන්. ඔයා ප්‍රිෆෙක්ට් කෙනෙක් නම් නේද? ඔයාට ප්‍රිෆෙක්ට්ෂිප් එක හරහා ඔයා අගය කිරීම ලැබෙනවා. ඔයා මොනවා හරි සොසයිටි එකක ප්‍රෙසිඩන්ට් නම් ඒ හරහා නේද? ඔයාට අගය කිරීම ලැබෙනවා. පැහැදිලිද? රයිට්. මතක තියාගන්න හොඳට මේ වගේ. ඔය අගය කිරීම සියල්ල తాවකාලිකයි. ජීවිතේ ඔය වයසට ශිෂ්‍යයෙක් විදිහට ඔයාට මුල් තැන හම්බෙන්න ඕන ඔයා අගය කිරීම හොඳටම කරව ගන්න ඕනේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන අගය කිරීමට.
මමත් අර කිව්ව දේවල් තමයි ගොඩක් ඒවා කරලා තියෙනවා. ස්පෝර්ට්ස් කරලා තියෙනවා. සංගම් වල ඉඳලා තියෙනවා. මාර දේවල් ගොඩක් කරලා තියෙනවා. මොකද ආනන්ද කියලා කියන්නේ එහෙම කරන්න පුළුවන් තෝ දැන්. හරිද? හැබැයි කාලෙත් එක්ක අද වෙනකොට අපි ගත්ත ඕල් අයිලන්ඩ් චැම්පියන්ෂිප් අපි දිනපු දේවල් මේ කිසිම දෙයක් මගේ ජීවිතේ නැහැ. හොඳට ශිෂ්‍යත්වයට පාස් වෙච්ච එක. හොඳට ඕවල් පාස් වෙච්ච එක. හොඳට ඒ ලෙවල් පාස් වෙච්ච එක. කැම්පස් ගිහලා ඩිග්‍රියක් ගත්ත එක. මේව තමයි ජීවිතේ සැබෑ අගය කිරීම. ඒ නිසා අධ්‍යාපනය හරහා ජීවිතේ අගය කිරීමට ප්‍රධාන තැන දෙන්න. විශේෂයෙන් අත්හරින්න ඕන කාලවලදී මේනකොට සෑහෙන දේවල් අත්හරින්න ඕන. ඔයා දන්නවද අප්‍රිකාවේ එහෙම ළමයි ලංකාවෙත් මේ විදිහට සමාන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ. වඳුරු අල්ලගන්නේ කොහොමද කියලා. වඳුරු අල්ලගන්න ක්‍රමයක් තමයි. වඳුරු අල්ලගන්න විවිධ දේවල් වලට. හරිද? හුඹසක් හදනවා ළමයි. මේකේ හුඹසකට චූටි වඳුරු අතක් අතට ඇතුළට දාන්න පුළුවන් තරම් චූටි හිලක් හදලා ඕකේ වඳුරට හොඳට සුවඳ දෙන කෑමක් ඇතුළට දානවා. ඊට පස්සේ දඩයක්කාර වලින් බලන්න ඉන්නවා. හරිද? වඳුර වල හොඳ සුවඳක් තියෙනවා අන්නර ගිලේ. ගිහලා අත දානවා කියලා වඳුර මොකද කරනවා? මෙහෙම ගිහිල්ලා අත දාලා හොඳ රස ආහාර මෙහෙම අල්ලනවා. අල්ලලා දැන් වඳුර බලනවා අත ගන්න. වඳුරට අත ගන්න බෑ. ඇයි? මේක චූටි හිලක්. ඒ හිලට පුළුවන් මේ කිසිම දෙයක් නැති හිස් අතක් මෙන්න මේ විදිහට ඇතුළට දාන්න. හැබැයි අර වෙන කෑමක් වහම අල්ලගත්ත අතක් එළියට ගන්න බෑ. දැන් අත ලොක් වෙලා තියෙනවා. දැන් වඳුර කෑ ගන්නවා. හරිද? දැන් දඩයක්කාර දුවගෙන එනවා. දැන් වඳුර බලනවා දඩයක්කාර කියනවා තාපොට්ටෙන් ඔළුවට පාරක් වදිනවා. වඳුර මේක දැන කෑ ගහනවා අත ගන්න බලනවා. අත ගන්න බෑ. දැන් හරි සරල දේ වඳුරට කරන්න තියෙන්නේ මොකද්ද? අර කෑම අත ඇරියා නම් අත මෙහෙම ගන්න පුළුවන්. දැන් වඳුර ඒක නෙමෙයි try කරන්නේ. අර කෑම ගන්න ගමන්ම අත එළියට ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මොකද වඳුර හොයනවා. ඔයත් අහුනොත් වෙන්නේ ඔන්න ඔය හැමදේම ඉතාම තදින් අල්ලගත්ත නිසා. දැන් මේ කාලවලට ඔය අනම්මනම් අගය කිරීම ඔක්කොම නැති කරලා දාන්න. ඔයාලට තියෙන්න ඕනේ එකම එක අගය කිරීම මොකද්ද? අධ්‍යාපන හරහා ජීවිතය අගය කිරීම පමණයි. මම කලින් කිව්වා වගේ හැමතිස්සම හීනවා. ඒ නමයක් ආවොත් මට මොකද වෙන්නේ? පාසල කොහොමද මාව පිළිගන්නේ? මගේ උපකාර පන්ති ගුරුවරු කොහොමද මාව පිළිගන්නේ? මගේ යාළුවෝ කොහොමද මාව පිළිගන්නේ? මගේ නෑදෑයෝ කොහොමද මාව පිළිගන්නේ? ඔය ඔක්කොටම වඩා මගේ අම්මයි තාත්තයි කොහොමද මාව පිළිගන්නේ? අපි දන්නවා මේ කාලය තුලද වගේ ජීවිතේ ළමයි නේද මේ තත්ත්වයට එන්න අම්මලා තාත්තලා වටේ පිටේ ඉන්න පිරිස් නේද සෑහෙන දොකල තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕන නම් කෘතිවල සලකන්න ඕන නම් කළ හැකි එකම දේ හොඳම දේ A9 රිසර්ච් ෂීට් එකක් අම්මගේ තාත්තගේ අතට දෙන්න. ඒ නැත්නම් අම්මලා තාත්තලා බලාපොරොත්තු නොවන ආකාරයට හොඳ රිසර්ච් ෂීට් එකක් අම්මට අතට දෙන්න. අනේදා තමයි වයස අවුරුදු 16ක් වෙනකම් රිසර්ච් දෙක බොහෝට වඩා 17යි 17ක් වෙනකම් අම්මටයි තාත්තටයි වල දුන්න හොඳම තෑග්ග. පැහැදිලිද? right. ඒ නිසා හොඳට මතක තියාගන්න. මෙතන ඉන්න හැමෝටම දැන් අපි අවසානයේ කරගෙන වෙලාව 11යි. හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම. ළමයි දැන් අපි ඉන්නේ කිරිබත්ගොඩ තට්ටු 4ක් උඩ. මම දැන් කලින් ඇවිල්ලා මේ පාර දිහා බලාගෙන ඉන්නකොට මේ වෙනකොට මිනිස්සු බස් වල පුරකපා යනවා. ඉතින් යන්න තියෙන ආරක්ෂිත ක්‍රම ඒවත් අමතක කරලා මිනිස්සු බස් වල යනවා ළමයි. ඇයි? ඒ මිනිස්සු ළමයි උදේ පාන්දර රස්සාවට ගියේ නැත්තම් හැමදාම රස්සාවට ගියේ නැත්තම් මාසේ අන්තිමට දරු පැටවුන්ට සහ නේද පවුලට අත්තු කරන්න කණ්ඩුමට සල්ලි නැති නිසා. ඉතින් ඒකට මේ වගේ ආරක්ෂිත නේද ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිවසක ඉන්න ඕන වෙලාවකත් එහෙම නින්න හැකියාවක් නැහැ. මොකද යාළුවා ජීවිතේ වැරදිලා තියෙනවා. මහා රැවිලා ළමයි රෑ 9ට 10ටත් වල යන බස් වල මිනිස්සු දිහාම බලාගෙන ඉන්නවා. මෝනේ කිසිම ළමයි hina පොදක් නැහැ, ලේ පොදක් නැහැ. කෝච්චි වල හැල්ලා පොඩි වෙලා මිනිස්සු එළියට යන එක ජීවිතේ වැරදිලා. ඒතර ඒ ඇයි ජීවිතේ වැරදිලා තියෙන්නේ අදක්ෂ නිසා. අපොයි නෑ. ඒ හැමෝම එක වගේ දක්ෂයි. එළ ජීවිතේ වැරදිලා තියෙන්නේ ඒ දක්ෂකම හරි වෙලාවෙදි ඔප්පු කරලා නැති නිසා. පැහැදිලිද? ඒතරුත් තමයි ඔයාලා මෙතන ඉන්න ඔක්කොම මගේ මේ කතාව අහගෙන ඉන්න ඔක්කොම එක හා සමාන ලෙස දක්ෂයි. මම ප්‍රාර්ථනා කරන්නේ මෙතන කිසිම කෙනෙකුට ජීවිතේ වර්ධින්න කියලා. හැබැයි සමහරුන්ට ජීවිතේ වැරදෙයි. එහෙම වෙන්නේ පුතා ඔබ දක්ෂ නැති නිසා නෙමෙයි, අදක්ෂ නිසා නෙමෙයි. ඔබේ දක්ෂකම ඔය ඉස්සරහට තියෙන විභාගවල දෙකෙන් හරි වෙලාවෙදි ඔප්පු කරලා පෙන්නන්න නැති නිසා. ඒක සම්පූර්ණයෙන්ම ජීවිතේ ජය ගන්න ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි මේ අධ්‍යාපන ක්‍රමය. ඔයාගේ දක්ෂකම ඒ පැය කිහිපෙදී ඔප්පු කරලා පෙන්නන්න. හරිද? එහෙනම් වැඩසටහන මෙතනින් අවසන් කරමු. අපි පැයකට මේක කරේ. දැන් මම ඔබට යෝජනාවක් කරනවා. මුංචි ඉලියකුත් කරනවා. මම හිතනවා මේ පැයට මම සාධාරණයක් කරන්නද කියලා. හරිද? එතකොට මේක නැවත ඔයාලට බලන්න ඕන නම් අපි මේක රෙකෝඩ් කරලා තියෙන්නේ නැවත ඉස්සරහට මේ රෙකෝඩින් එක දාන්න සහ දැන් ඔය පාඩම් කරන්න යනකොට මහන්සි වගේ නම් වෙනසයි වගේ නම්
මේ චූටි YouTube channel එකක් තියෙනවා මගේ motivation with live රත්නායක කියලා. අපි ඒක link එක ඔයාලා ඉන්න group එකට දාන්නම්. සමිත සර් දායි. ඒකේ තියෙන විනාඩි 5ක චූටි clips. හරිද? ඒක පාඩම් වලට කම්මැලි නම් ඈ ඒ කම්මැලිකම නැති වෙන දේවල් ඒකේ තියෙනවා. අද දවසේ මම ඔයාලට කතා කරේ මෙතෙන්ට. මේ වැඩසටහනට අපි කතා කරන්නේ මෙතෙන්ට. ඒ නිසා ආකල්ප වර්ධනයකට අපි යෝජනාවක් කරේ එතෙන්ට එන්න කියලා. ඊට පස්සේ ඔයාලගේ නිරෝධ අදහස් අපිට ඉතාම වැදගත්. මම මේ පැයක වැඩසටහනක් කරේ. මොකද මේ වීඩියෝ නැතුව පැයක් කරන පැයකට වඩා කරද්දී මේ පළදායි නෝන නිසා. ඉතින් මොනවා හරි දෙයක් ගත්තා නම් ඈ ඔයාගේ අවංක අදහස ඔයාලා ඉන්නේ group එකට දාන්න. එහෙම නැත්නම් සමිත සර්ට පර්සනල් මෙසේජ් විදියට මේක එවන්න. ඊට පස්සේ මම එක කියවනවා සමිත සර් කියනවා. එතනින් එහාට අපි ඔයාගේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක මේ ලාම් ප්‍රොජෙක්ට් බලාපොරොත්තු කරපු දෙයක් නෙමෙයි. මේ අන්තිම මොහොතේ නේද? මේ තියෙන ආතතිය නැති කරගන්න, මේකට ඔයාව සූදානම් කරගන්න අවංක චේතනාවෙන් කරපු එක. එහෙනම් දවසක විශාල සාමම සමිත සර් කියන ගමන් මට කියන්න බොහොම ආසයි බලන්න. හරිද? පැයකට හොඳට එක්සෑම් පාස් වෙන්න දීවිද? සුබා. I think they බොහොම ස්තුතිවන්ත වෙනවා අපි අපේ ලහිරු රත්නායක සර්ට අපේ වෘත්තීය දේශකතුමා අපි තාම ඔලෙවල් පටන් ගන්න දවස් දන්නේ නැති නිසා බොහෝ විට තව ගොඩක් කල් ගියොත් ඔයගලගේ ඉල්ලීම් මත නේ ලහිරු සර් අපි තව දරුවන්ගේ මනස සංවර්ධනය කරන්න හදවත් ටික හදන්න අපිට හැකියාවක් ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම ලහිරු සර් අපි එහෙම දෙයක් බලමු දරුවන්ගේ ඉල්ලීම් මත ඔයගොල්ලෝ ඉල්ලුවොත් අපිට පුළුවන් ලහිරු සර් කියන්නේ අතිශයින්ම මානුෂවාදී චරිතයක් මිනිස්සුන්ට උදව් කිරීම තමයි ලහිරු සර්ගේ අරමුණ. අර ලහිරු සර් තමයි මට කියලා දුන්නේ හැමදාම පුතේ ජීවිතේ හරි සතුට කියලා කියන්නේ මම කොතරම් සතුට වෙනවද කියන දේ නෙමෙයි මට කී දෙනෙක්ව සතුට කරන්න පුළුවන්ද කියන කාරණේ. ඒ නිසා පුතේ අද දවසේ අපි මේ විදිහට ඔබට මේ වැඩසටහන සංවිධානය කරා. අපි හිතනවා ඔබ මේ යමක් ලබා ගත්තා කියලා. එහෙම දෙයක් ලබා ගත්තා නම් ඔබට හැකිනම් වෙලාවක් තියෙනවා නම් විතරක් අපිට මැසේජ් එකක් දාන්න පර්සනලි. ඒක ලහිරු සර්ගේ සන්තෝෂය වෙන්නට පුළුවන්. මොකද අපි වෙන කිසිම මූල්‍යමය අරමුණක් මේකේ නැති නිසා. සහ පුතේ දැන් මේ ළමයි අපේ ඔක්කොම ඉන්න නිසා චූටි පණිවිඩයක් මම කියන ලහිරු සර් කමක් නැහැ නේ මගේ පණිවිඩය කිව්වට. අපි ඔයා දන්නවා ලහිරු සර් කිව්ව විදිහටම අපේ මිෂන් 20 කියලා අපි O level pass paper සාකච්ඡා කරන වැඩසටහනක් ඊයේ දිනේ ආරම්භ කළා. ගොඩක් දරුවෝ කිව්ව විදිහට දෙමව්පියන්ගෙන් අහලා දරුවෝ මට අදහස් දක්වලා තිබ්බන් දවසේ ඒගොල්ලෝ කිව්වේ O level විභාගයේ කල්යන නිසා පොඩ්ඩක් තව සති දෙකක් විතර මිෂන් 20 කියන අපේ වැඩසටහන පොඩ්ඩක් පස්සට දාලා O level එක පැරලල් යන විදිහට ඒ කියන්නේ ඔයාගේ මොමන්ටම් එක තියාගන්න රිද්ම් එක තියාගන්න ඒ විදිහට අපි සංවිධානය වෙමු කියලා. පුතේ මම ඒ ඉල්ලීම සලකා බැලුවා. ඒ නිසා අපි මිෂන් 20 කියන එක අපි ඊයේ පටන් ගත්තා. හරිම සාර්ථකයි. ඔයගොල්ලෝ දන්නවා මේ පිළිබඳව. දරුවෝ විශාල ප්‍රමාණයක් ආවා. ඉංග්‍රීසි මාධ්‍ය සිංහල මාධ්‍ය දෙකම කරන්නත් බලාපොරොත්තු වෙනවා. සහ ඒකට මේ කතන්දරේ අපි පුතේ ඊයේ පටන් ගත්ත එක කොහොම හෝල් කරලා මම ඒ ගෲප්ස් වල වලට දවස් ගානේ මිෂන්ස් දෙන්නම් ඔයාලට වැඩ කරන්න. අපි අර උගන්වන වැඩ ටික පුතේ 15 වෙනිදා වගේ පටන් අරන් එතනින් එහාට වෙනම අලුත් ටයිම් ටේබල් එකක් හදාගෙන කරමු. කාට හරි යම් ගැටලුවක් අපහැදිලි තැනක් තියෙනවා නම් සර්ට කෝල් කරන්න සර් පැහැදිලිව කියන්න මොකක්ද අපි එතනදී කරන්න කියලා. එහෙනම් අපි තවත් දවසක මේ වගේ අලුත් වැඩවලින් හම්බෙමු පුතේ. මේ අපි ඉන්නේ මෙක්සිකෝ ආයතනය කියන්නේ පුතේ මේ දරුවෙක්ට විභාගය සමත් කරනවා කියන තැන ඉන්න ආයතනයක් නෙමෙයි. එච්චර ප්‍රාථමික පටු අදහසක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට දරුවන්ව සමත් කරන්න ඕනේ නෑ. මොකද අපි කරන වැඩත් එක්ක දරුවා අනිවාර්ය විභාගේ සමත් වෙනවා කියන එක අපිට සහතිකයි. අපිට ඕනේ මේ දරුවන්ගෙන් ඒකක් ගන්න. දරුවන්ගෙන් 9ක් ගන්න. මේ දරුවන්ගේ හදවත් ටිකක් හදාගෙන යන්න. ඒ නිසායි අපේ මෙක්සිකෝන් එකට දිනන දරුවන්ගේ මහගෙදර කියලා කියන්නේ. නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා අපේ ලහිරු රත්නායක වෘත්තීය දේශකතුමාට. ඒ දේශකතුමාගේ YouTube channel එකක් තියෙනවා පුතේ. අපි ලංකාවේ නේද? YouTube එකට ගිහිල්ලා කුණුහරුපයක් බලන වෙලාවේ නිකන් විහිළු සපයන දෙයක් බලන වෙලාවේ අපිට පුළුවන් නම් අපේ හදවත සහ මනස දෙකම සංවර්ධනය වෙන හරි අධ්‍යාත්මීය දියුණුවන දෙයක් බලන්න. ඒක තමයි පුතේ මේ සිස්ටම් එක වෙනස් කරන්න අපිට පටන් ගන්න තියෙන හොඳම තැන. ඉතින් අපි link එක ඔයාලට group වල දාන්නම්. ඒ සර්ත් එක්ක සම්බන්ධ වෙන්න කවදාවත් හොඳක් මිස නරකක් ඒ සර් ගාව නැති නිසා. ඒ නිසා අපි අද දවසට ඔයාගේ වැඩසටහනින් සමුගන්නවා. අපි නැවත පන්තිවල මුණ ගැහෙමු. ඔයගලන්ට කරන අර යුතුයකමේ මෙහෙවර නොමිලේ කරන පන්තිය පුතේ O level දක්වාම අපි කරනවා. ඒක කිසිදු සැකයක් නැහැ. ඒ නිසා අපි අදට ගන්නම් ඔයාගෙන් සමු. ආයෙ බොහෝ වේවා හැමදෙනාටම බොහොම පරිස්සමෙන් ගෙවල් වලට වෙලා පුතේ ලහිරු සර් කිව්ව දේවල් වලට දාගෙන ඒ ටිකත් එක්ක මේ දවස් ටික ගත කරන්න. ආයෙ ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.